උසස් පෙළ භෞතික විද්‍යාවේ යාන්ත්‍ර විද්‍යාව කොටසේ චලිතය කියන මාතෘකාව යටතේ අපි ගුරුත්වය යටතේ නිදහස් ආනත චලිතය නැත්නම් ප්‍රක්ෂිප්ත කියන කොටස උපමාතෘකාව පසුගිය පාඩමේදී හැදෑරුවා. ඒ කොටසේදීම අපි ඒකේ ගැටලුත් හදලා ඉවර කෙරුවා. අද අපි චලිතය කොටසේ ඊළඟ උපමාතෘකාව වන සාපේක්ෂ චලිතය කියන මෙන්න මේ කොටස අපි කරන්න යන්නේ. ඇත්තටම සියලුම චලිත සාපේක්ෂයි. චලිතය කියන එක මිනිසාගේ හෝ සත්වයෙකුගේ මනසට ප්‍රතිග්‍රහණය වෙන විදිය හරිම අපූර්වයි. කියන්නේ එහිදී සම්පූර්ණයෙන් තමුන්ට සාපේක්ෂව තමුන්ගේ ඔළුවේ හදාගත් ආකෘතියක් අනුව තමයි චලිතය දකින්නේ. ඒ නිසා දැන් අතීතයේ මිනිස්සු හිතුවේ පොළව නැවතිලා ඔවුන්ට දැනෙන්නෙත් පොළව නැවතිලා කියලා. එතකොට ඔවුන් හිතුවේ පොළොව වටේ සූර්යයා යනවා කියලා. නේ? පස්සේ කාලෙක බොහොම අමාරු වුණා මිනිසුන්ට ඒතු ගන්නන්න නැහැ. මේ සූර්යයා නෙමෙයි පොළව තමයි සූර්යයා වටේ යන්නේ කියලා. මේ දෙකෙන් මොකක්ද ඇත්ත කියන එක එක අතකින් ගැඹුරින් හිතනකොට තවමත් ප්‍රශ්නයක්. අපිට පුළුවන් නම් ගන්න සූර්යයා නැවතිලා තියෙද්දි පොළව සූර්යයා වටේ යනවා කියලා. ඒ වගේම ගන්න පුළුවන් පොළව නැවතිලායි කියලා හිතුවොත් පොළොව වටේ සූර්යයා යනවා කියලා. එතකොට ආපහු ගැඹුරින් හිතනකොට විද්‍යාත්මකව ඒකේ වැරද්දක් නෑ වගේ පේනවා. ඒ නිසා මේ චලිතය කියන එක හැම වෙලාවෙම මේ චලිතයට තේරුමක් තියෙන්නේ යම් දෙයක් නැවතිලයි කියලා අරගෙන යම් පරිසරයක් හෝ යම් වස්තුවක් හෝ යම් කෙනෙක් නැවතිලයි කියලා අරගෙන ඒකට සාපේක්ෂව ඒ කියන්නේ එයා අණුව එයා නැවතිලා නම් අනිත් දේවල් කොහොමද චලනය වෙන්නේ කියලා බලන එක තමයි මේකේ කෙරෙන්නේ. මේකේ කොයික හරිද කියන එකට තේරුමක් නැහැ. දැන් අප කවුරු හරි කියනවා නම් නෑ මේ පොළව තමයි නැවතිලා තියෙන්නේ සූර්යයා චලනය වෙන්නේ කියලා. ඒකත් වැරදිත් නෑ ඒක නිවැරදිත් නෑ. එතන 아무තු ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ වගේම අනිත් අතට නෑ අපි කිව්වොත් එහෙම සූර්යයා නැවතිලා තියෙන්නේ පොළව යනවා කියන එක ඒක අර අනිත් ඉස්සෙල්ලා කතාව වගේම එක්කෝ වැරදි එක්කෝ හරි. මේ දෙකම හරි. ඒ නිසා අපිට තියෙන්නේ දිනදා ජීවිතයේ අපේ වැඩ කටයුතු වලට උවමනා වෙන විදිහට අවශ්‍යතාවය හා ජීවන ක්‍රමය පවත්වා ගැනීම අනුව මේක හිතලා අපිට තේරෙන විදිහට අපි හදාගන්නා මානසික ආකෘතියකට ගැළපෙන විදිහට මේ චලිත පිළිබඳ හැදෑරීමයි. ඒ නිසා નિરાයාසයෙන්ම බොහෝ චලිතවලදී පෘථිවිය මත පිට සිදුවන ප්‍රායෝගික චලිතවලදී අපි කලින් කිව්වා මම මේ තියෙන ප්‍රශ්නය ඔබතෝ කෝටිකය මම මුලින්ම ඔබට කිව්වා. කොහොමද මේ පෘථිවිය තියෙන්නේ? පෘථිවිය කොහෙද තියෙන්නේ? එහි පිහිටීම, ඒකේ චලනය, ඊළඟට සූර්යාගේ චලනය, සූර්යා චක්‍රවාටයේ තියෙන නැත්නම් මන්දාකිනිය තරු පද්ධතිය තියෙන විදිය, එතන සූර්යා චලනය වෙන විදිය මන්දාකිනිය ඇතුලේ, ඒ අතරතුරේ මන්දාකිනිය නැත්නම් චක්‍රවාට ගැලැක්සි නැවතිලා නැහැ. ඒව යන විදියට මොකද්ද නැවතිලා තියෙන්නේ? නේ? මොකකට සාපේක්ෂව චලිතයද අපි හොයන්නේ කතා කරන්නේ? එහෙම කියනකොට අන්න අන්තිමේ අපේ අභිමතය තමයි මෙතනදී ඕන වෙන්නේ. අපිට පුළුවන් ගන්න යම් දෙයක් නැවතිලා කියලා අරගෙන අපේ තීරණය අනුව ඊට සාපේක්ෂව තව දෙයක චලිතය ගන්න. මේ දක්වා අපි චලිතය පිළිබඳ කොටස් ගණනාවක් කෙරුවා. ඒවේ අපි කිව්වෙත් නැහැ. කතා කළෙත් නැහැ. ඒ සියලුම චලිතවලදී අපි ගන්න පොළොව නැවතිලා කියලා. පොළොව නැවතිලායි කියලා අරගෙන මම ඒත් ඔයගලන්ට පෙන්ලා දුන්නා පොළොවේ චලිතය කොයිතරම් සංකීර්ණද කියලා. එහෙම තියෙද්දි අපි පොළොව නැවතිලායි කියලා අරගෙන පොළොවට සාපේක්ෂව චලිත තමයි කතා කරේ. මොකද වැඩියෙන් අපිට ඕන වෙන්නේ, වැඩියෙන් අපි දකින්නේ, වැඩියෙන් අපි තේරුම් ගන්න, වැඩියෙන් ජන ජීවිතයට අදාළ වෙන්නේ පොළොව නැවතිලා කියලා ගන්න චලිත. නමුත් සමහර විද්‍යාත්මක කරුණවලදී සමහර ජන ජීවිතයේම යෙදෙන පංගුවක් උදාහරණ ප්‍රායෝගික අවස්ථාවලදී වෙනත් දේවල් නැවතිලායි කියලා. පොළොව නොවන වෙනත් දේවල් නැවතිලායි කියලා ඒවට සාපේක්ෂව චලිතය තේරුම් ගැනීම, හැදෑරීම, කතා කිරීමත් ප්‍රයෝජනවත් වෙන වෙලාවල් තියෙනවා. ඒ නිසා විද්‍යාවේ සාපේක්ෂ චලිතය කියන මාතෘකාව ඉතා වැදගත් වෙනවා. සියලු චලිත සාපේක්ෂයි කිව්වා වගේම එතකොට ප්‍රවේගත් සාපේක්ෂයි, විස්ථාපනත් සාපේක්ෂයි, ත්වරණත් සාපේක්ෂයි. දැන් අපි A කියන කෙනෙකුට සාපේක්ෂව B කියන කෙනෙක් නැවතිලා කියලා හිතුවොත් A කියන කෙනෙකුට සාපේක්ෂව ඒ කියන්නේ A නැවතිලායි කියලා හිතලා Bත් නැවතිලායි කියලා හිතුවොත් ඒ අපි ගන්න Aට සාපේක්ෂව B නැවතිලා තියෙනවා. ඒතකොට යම් කෙනෙක් නැවතිලා කියලා අරගෙන එහෙම නැත්නම් A නැවතිලා කියලා අරගෙන B ගේ පිහිටීම හා චලිතය ත්වරණය විස්තර කරනවා නම් ඒතර අපි Aට සාපේක්ෂව B ගේ ප්‍රවේග ත්වරණ විස්ථාපන ගැනයි කතා කරන්න කියලා කියන්න වෙනවා. දැන් මේ දේවල් අපි බොහොම කෙටියෙන් මෙතන සඳහන් කරලා තියෙනවා. ඔබට මේව සටහන් කරගන්න පුළුවන් ඔබ බලන ආකාරය අනුව සෑම චලිතයක්ම සාපේක්ෂයි. මේ දක්වා පෘථිවියට සාපේක්ෂ චලිත විස්තර කරන ලදී.
පෘථුවිය නොවන වෙනත් වස්තුන්ට සාපේක්ෂ චලිත මින් ඉදිරියට විස්තර කරනු ලැබේ. පෘථුවිය විතරක් නෙමෙයි මෙතන එහෙම කිව්වට පෘථුවියට සාපේක්ෂ චලිතත් ගන්නවා. පෘථුවිය නොවන වෙනත් ඒවා නැවතිලා කියලා අරන් ඒවට සාපේක්ෂ චලිතත් අපි මෙතනදී එකතු කර ගන්නවා සම්බන්ධ කර ගන්නවා. එතකොට කැපිටල් A නතර වී ඇතැයි සලකා B ගේ චලිතය විස්තර කර විට ඒට සාපේක්ෂව B ගේ චලිතය විස්තර යන්න. එතකොට යම් දෙයක් නැවතිලයි කියලා අරගෙන ඒ අනුව අනිත් එක්කෙනෙක්ගේ චලිතය විස්තර කරනකොට අපි කියනවා ඒ යම් දෙයට සාපේක්ෂව අනිකාගේ චලිතය තමයි අපි විස්තර කරන්න කියලා. ඒතර යම් දේ A කියලා ගත්තොතින් A නැවතිලයි කියලා අරගෙන B ගේ චලිතය විස්තර කරනවා අපි කියනවා අපි මේ කියන්නේ Aට සාපේක්ෂව B ගේ චලිතය කියලා ඉවරලා. එතකොට ඔබ ගමන් කරන දුම්රියක් තුල සිටින්නේ ඇයි සිතන්න. මේ වගේ උදාහරණයක් මම මීට කලිනුත් ඔයගලන්ට තීරුම් කරා. ඔබ මේ දුම්රිය තුල ඔබට ඇවිදින්න පුළුවන්. ඔබ සිටින මැදිරියේ සිට ආපන ශාලාව ඇති මැදිරිය දක්වා ඔබ දුම්රිය තුල ඇවිදින්නේ යයි සිතන්න. එතකොට දැන් දුම්රිය ඇතුලේ කැන්ටින් එක තියෙනවා ආපන ශාලාව. දුම්රිය යද්දී ඔබට ආපන ශාලාවට යන්න පුළුවන්. එතනදී එතකොට බලන්න මෙහිදී පොළොව මත දුම්රිය එක් චලිතයක යෙදෙද්දී දුම්රිය තුල ඔබ තවත් චලිතයක යෙදෙනවා. ඇත්තනේ. පොළොව උඩ දුම්රිය එක ගමනක යද්දී ඔබ දුම්රිය ඇතුලේ තවත් ගමනක් යනවා. එතකොට දුම්රිය එක පැත්තකට යද්දී ඕනනම් අපි හිතමුකෝ කැන්ටිම තියෙන දුම්රිය යන අතර විරුද්ධ පැත්ත කියලා. එතකොට ඔබට යන්න වෙන්නේ දුම්රිය යන අතර විරුද්ධ පැත්තට. මේ වගේම උදාහරණයක් මම චලිතය පිළිබඳ මුලින්ම උදාහරණයක් අරගෙන සංඛ්‍යා දාලා ඔයගොල්ලන්ට මේක තේරුම් කෙරුවා. ඒ නිසා මම මෙතන වැඩි කතා කරන්න යන්නේ නැහැ. එතකොට දුම්රියේ චලිතය නොසලකා එනම් දුම්රිය නිශ්චලයයි සලකා ඔබේ චලිතය සිතන්නේ නම් එය දුම්රියට සාපේක්ෂව ඔබේ චලිතය. එතකොට දුම්රිය ඇතුලේ අපේ චලිතය ගැන විතරක් හිතනවා නම් අපි හිතන්න ඕනේ දුම්රිය නැවතිලයි කියලා. මට යන්න ඕනේ මගේ සීට් එකේ ආසනයේ ඉඳලා ආපන ශාලාවට. එතකොට ඒක ඇතුලේ ගමන ගන්නකොට දුම්රිය නැවතිලා කියලා හිතලා තමයි අපිට ගන්න වෙන්නේ. දුම්රිය ගමන අපිට වැඩක් නැහැ. දුම්රිය ඇතුලේ ආසනයේ සිට ආපන ශාලාවට යන්න. එතකොට එතනදී අපි දුම්රිය නැවතිලයි කියලා හිතලා තමයි අපේ චලිතය ගැන කතා කරන්න වෙන්නේ. නම් දුම්රියට සාපේක්ෂව අපේ චලිතය. එය ඔබ සිටින ආසනයේ සිට ආපන ශාලාව ඇති මැදිරිය දක්වාද ආපහු එනකොට නැවත ආපන ශාලාවේ සිට ඔබේ ආසනය දක්වාද වේ. මේක දුම්රියට සාපේක්ෂව ඔබේ චලිතය. හරිනේ. එහෙත් ඔබ මේ චලිතය සිදු කරන කාලය තුල දුම්රිය පොළොව මත බොහෝ දුර ගෙවා යනු ඇත. ඇත්ත මේ වෙනකොට දුම්රිය සෑහෙන දුරක් ගිහිල්ලා. පොළොවට සාපේක්ෂව ඔබ වෙනම චලිතයක යෙදিলা තියෙනවා. එතකොට දුම්රියට සාපේක්ෂව ඔබ කැන්ටිමට ගිහින් ආවා. ආසනය දක්වා. ආසනයෙන් ගිහිල්ලා නමුත් ඇත්තටම පොළොවට සාපේක්ෂව මේ වෙනකොට ඔබ සමහර විට දුම්රිය ස්ථාන කීපයක් පහු කරගෙන ගිහිල්ලා වෙන්න පුළුවන් පොළොව මත. නේ? සමහරට එක නගරයක සිට තවත් නගරයකට ගිහිල්ලත් ඉන්න වෙන්න පුළුවන් ඔබ ආපහු වෙනකොට. දුම්රියගේ ගමනත් එක්ක ගන්නකොට පොළොවට සාපේක්ෂව පොළොව නැවතිලයි කියලා ගත්තොත් ඔබේ චලිතය වෙනම චලිතයක් වෙනවා. අන්න ඒ වගේ මෙතන මේ ප්‍රශ්නය අපිට පැන නගින්නේ. අන්න ඒ විදිහට හිතලා මේ විදිහ කරුණු තමයි අපි සාපේක්ෂ චලිතයේදී අපිට එන්නේ යෙදෙන්නේ අපි හිතිය යුතු වෙන්නේ. කිසිසේත්ම අමාරු නැහැ. සරලව හිතලා සරලව තේරුම් ගත්තාම හරි. පෘථුවිය ගැන ගත්තොත් අපි පෘථුවිය නැවතිලයි කියලා ගන්නවා කියලා කිව්වා. මේ ටික අපි මුලින් හුඟක් ගැඹුරින් විස්තර කරුවා. පෘථුවිය අභ්‍යවකාශයේ ගමන් කරන වස්තුවකි. අපි පෘථුවිය මත විවිධ චලිත සිදු කරනවා. එහෙත් පෘථුවිය අපිත් රැගෙන අභ්‍යවකාශයේ අපි නිවැරදිව නොදන්නා අద్භූත චලිතයක යෙදෙන එක ඇත්තනේ. මට එදා විස්තර කරන්න ගියාම ඒක තැනකට විස්තර කළා මට නවත්තන්න වුණා. ඒ කියන්නේ අපි ආවා චක්‍රවාටය විශ්වයේ චලනය වෙන තැන වෙනකන් විශ්වය කොහේ චලනය වෙනවද කවුද දන්නේ? විශ්වය නැවතිලාද කියලා දන්නේ නැහැ. අන්තිමේ ඉතුරු වෙන්නේ මම කිව්වා වගේ ගැඹුරට යන්න දැනගන්න නොදන්නා බව තමයි තේරෙන්නේ. නොදන්නා බව තේරෙන්න හුඟක් දේවල් තේරුම් ගන්න ඕනේ. ඒකයි එතන තියෙන ප්‍රශ්නේ. එතකොට දැන් බලන්නකෝ මේ පෘථිවිය අභ්‍යවකාශයේ මේ යන ගමන ගත්තාම මේ අනුව පෘථිවියද අභ්‍යවකාශ යානාවක් වෙන්නේ. අපිට අභ්‍යවකාශයේ වෙනම ගමන් යන්න ඕනේ නැහැ. ඇත්තටම අපි අභ්‍යවකාශයේ තමයි යන්නේ නේ. මේ පොළොව එහෙම් පිටින් ගත්තාම වායුගෝලයත් එක්ක අභ්‍යවකාශය ඇතුලේ මහා විශාල ගමනක් යන වස්තුවක්. ඒක ඇත්තටම ඔක්කොම දේ අපි ස්වයං පෝෂිතව අපිට වවාගෙන කාලා බීලා ජීවත් වෙලා වර්ගයාභෝ කරගෙන ඉන්න පුළුවන් පරිසරය හැදිලා තියෙන ඉඳ අපි අභ්‍යවකාශයේ මත මේ ඔක්කොම දේවල් කරගෙන අපි නැවතිලයි කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ඇත්තටම අපි මේ අභ්‍යවකාශ යානේ යනවා. මේක තේරුම් ගන්න අර චලිතයේ පළවෙනි පාඩම බලන්න. ඔබටම තේරෙයි මේ මොයි චලිතය මොනතරම් සංකීර්ණද කියලා ඉවරලා. එතකොට
එහෙත් පෘථුවිය මත ඇති කරන බොහෝ චලිතවලදී පෘථුවිය කවර මගක ගමන් කරන්නේද යන්න වැදගත් නැත. ඇත්තනේ. අපි ඔබට කොළඹ ඉඳලා ඉවරලා නුවරට යන්න ඕන නම් පොළොව කොහොම යනවද කියලා ප්‍රශ්නයක් නැහැ. පොළොව උඩ ඔබ යනවා කොළඹ ඉඳලා නුවරට. එතකොට ඔබ යන්නේ පොළොවට සාපේක්ෂව. ඒතර හිතන්න ඕනේ පොළොවට සාපේක්ෂ චලිතය ගැනයි. එතකොට මේ අනුව අපි බොහෝ විට පෘථුවියට සාපේක්ෂ චලිත පිළිබඳව කතා කරමු. මේක අපි කලින් කියපු දෙයමයි මෙතනදී ආපහු කියන්නේ මේ විශේෂයෙන් සාපේක්ෂ චලිතයේ මාතෘකාව නිසයි. එතකොට අභ්‍යවකාශයේ පෘථුවිය සමග අපි කවර ගමනක යෙදෙන්නේද යන්න සංකීර්ණ ප්‍රශ්නයකි. ඒ බව අපි තේරුම් ගත්තා. දැන් සාපේක්ෂ චලිතයේ කොටසේදී අපි මේ සාපේක්ෂ චලිතය පිළිබඳ කරුණු කෙටියෙන් ලියන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තේරුම් ගන්න ඕනේ. මොකද අපිට එහෙම තමයි ලියන්න වෙන්නේ. එහෙම තමයි අපිට ලියන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් ඒට සාපේක්ෂව B ගේ චලිතය. මොකද මේ කියන්නේ? A නැවතිලයි කියලා ගත්තොත් B චලනය වෙන්නේ කොහොමද කියන එක. ඒට සාපේක්ෂව B ගේ චලිතය කියන එක අපි ලියනවා. මෙතන මේ ඡයන්නක් දාලා තියෙනවනේ. මේකෙන් අපි කෙටියෙන් කියන්න යන්නේ චලිතය කියන එකයි. චලිතය මේක අනිත් පැත්තට කියන්න ඕනේ මේ අතට. ඒට සාපේක්ෂව B ගේ කියලා තමයි කියන්න වෙන්නේ. මොකද මේක අපිට ඉංග්‍රීසි පොත්වල තියෙන විදිහටනේ මේක අපිටත් ඇවිත් තියෙන්නේ. දැන් මෙතන ඇත්තටම ඉංග්‍රීසියෙන් ගත්තහම මේක කියන්න වෙන්නේ ඒට සාපේක්ෂව B ගේ චලිතය කියන එක මේ අතර තියෙන එක අනිත් පැත්තටයි කියන්න වෙන්නේ. motion of B relative to A. ඔන්න එතකොට ඉංග්‍රීසියෙන් බැලුවොත් මේක හරියට කියන්න පුළුවන් මේ අතට. නේ? motion of B relative to A. ඒට සිංහලෙන් කියන්නේ අනිත් අතට නේ. භාෂා දෙකේ එහෙම ප්‍රශ්නයක් තියෙනවනේ. එතකොට සිංහලෙන් මේක කියන්න වෙන්නේ ඒට සාපේක්ෂව B ගේ චලිතය කියලා. එතකොට ඒට සාපේක්ෂව B ගේ චලිතය කියන එක අපි ලියන්නේ. එතකොට චලිතය අපිට ඡායන්නක් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් m අකුරක් ලියන්නත් පුළුවන්. motion කියන එක. m අකුරක් ලියන්නත් පුළුවන්. ඔයගොල්ලෝ වැඩි කැමති ඉංග්‍රීසි වලට නම් m අකුරක් ලියන්න පුළුවන්. චලිතය ඒට සාපේක්ෂව B ගේ. ඒ මේ පැත්තෙනු ලියන්නේ. motion of B relative to A. ඔන්න ඔය විදිහටයි ලියන්නේ. ඉතින් මෙතන චූටි ආපහු අපි සිංහලෙන් හිතන මිනිස්සු නම් පොඩි ප්‍රශ්නයක් එනවනේ අනිත් අතට නෙලියන්නේ. ඉතින් මේක කියවන්න මේ පැත්තේ ඉඳලා. ඒට සාපේක්ෂව B ගේ චලිතය. මුලින්ම මෙන්න මේක හරියටම ඔළුවේ තියාගත්තේ නැත්නම් මේ දිගින් දිගට පැටලෙන්න පුළුවන් ඔබට. අපි ලියන ඒවා කරන ඒවා. මේ වගේ පොඩි මුලින්ම දාගන්න ඕන පදනම හරියට දාගන්න ඕනේ. හරියට ඒක දාගන්න ඕනේ. ඒක හරිම වැදගත්. එතකොට ඊළඟ දේවල් තේරුම් ගන්න එක ඊළඟ දේවල් ලියන කියන එක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. ඒක තමයි මේ විශේෂයෙන් විද්‍යාවේ හා ඉගෙන ගන්නකොට අපි අනුගමනය කළ සුවිශේෂ දේ. මුල දැනගන්න ඕන හරියට. ඉතින් මේක හොඳටම ආපහු දැනගන්න. එතන අනිත් අතට වගේ තිබුණාට මේකෙන් කියන්න ඕනේ ඒට සාපේක්ෂව B ගේ චලිතය කියන එකයි. එතකොට විස්ථාපනයක් නම් අපි කියනවා ඒට සාපේක්ෂව B ගේ විස්ථාපනයක් නම් මෙතන අපි වියන්න දාන්න පුළුවන්. විස්ථාපනය ඒට සාපේක්ෂව B ගේ. ප්‍රවේගය ප්‍රයන්නක් දාන්න පුළුවන්. මෙතන නම් ඕන D අකුරක් දාන්න පුළුවන්. displacement ප්‍රවේගය නම් velocity ඒ වගේ. ප්‍රවේගය ඒට සාපේක්ෂව B ගේ. ත්වරණය acceleration A. simple A. ඒට සාපේක්ෂව B ගේ. මේ ඔක්කොගෙම මේ අතර තමයි කියන්න ඕනේ. ඒට සාපේක්ෂව B ගේ ත්වරණය, ඒට සාපේක්ෂව B ගේ ප්‍රවේගය, ඒට සාපේක්ෂව B ගේ විස්ථාපනය ඔන්න ඔය විදිහටයි ලියන්න වෙන්නේ. දැන් මේ චලිතය පිළිබඳ රාශි මේ දක්වා අපි නොකියුවත් ඒ සියල්ල සාපේක්ෂයි. සාපේක්ෂ චලිතම අපි කියලා තියෙන විශේෂයෙන් ලිව්වේ නැතු උනාට දැන් අපි විශේෂයෙන් ඒ සාපේක්ෂතාවය මෙතන ලියනවා. එහෙමනම් මේ සාපේක්ෂ විස්ථාපන, සාපේක්ෂ ප්‍රවේග, සාපේක්ෂ ත්වරණ කියන ඒවා දෛශික. සාමාන්‍යයෙන් අද අපේ භෞතික විද්‍යාවේ භෞතික විද්‍යාව පාඩම්වල සාපේක්ෂ විස්ථාපන හා සාපේක්ෂ ත්වරණ එච්චරම ගැඹුරින් එනවා අපි දකින්නේ නැහැ. නමුත් සාපේක්ෂ ප්‍රවේග පිළිබඳ අපි ගැඹුරින් හදාරන්න ඕනේ. නිසා මේ ඉදිරියට ඔබට පෙනේ අපි ඉගෙන ගන්න දේවල් වල වැඩියෙන් එන්නේ ප්‍රවේග. සාපේක්ෂ ප්‍රවේග තමයි අපිට වැඩියෙන් එන්නේ. දැන් මේවා ප්‍රවේග ත්වරණ විස්ථාපන කොහොමත් සාපේක්ෂයි සියල්ල. ඉතින් මේවා දෛශික නම් මේ සාපේක්ෂව ලියන ඒවාත් දෛශික වෙන්න ඕනේ. මේවා දෛශික වෙන්න ඕනේ. මේවා දෛශික නම් මොකක්ද අපිට කියන්න පුළුවන්? දෛශික වල සියලු ලක්ෂණ ගතිගුණ මේවා පිළිපදිනවා. ප්‍රවේග තෝරන විස්ථාපන නේද? එතකොට මේවා
අපිට පුළුවන් රේඛා ඛණ්ඩයකින් ප්‍රස්ථාරිකව නිරූපණය කරන්න විශාලත්වය දෛශිකයේ විශාලත්වයට සමානුපාතික දිශාව දෛශිකයේ දිශාවට යොමු වෙලා තියෙන රේඛා ඛණ්ඩයකින් ප්‍රස්ථාරිකව නැත්නම් ජ්‍යාමිතිකව පෙන්වන්න පුළුවන්. ඒතර දැන් ඔබට මේ කොටසේදී ගණන් හදන්න බෑ දෛශික පිළිබඳ හොඳ අවබෝධයක් නැත්තම්. එහෙනම් ආපහු මගේ දෛශික පාඩම බලන්න ඕන. ඒක ඉතා පැහැදිලිව මම මුල ඉඳලා අර මම කිව්වා වගේ මූලික පදනමේ ඉඳලා ඔයගලන්ට දෛශික පිළිබඳ විස්තරාත්මක පාඩමක් කරලා තියෙනවා. ඒ නිසා ඔබ ඒක හොඳට බැලුවොත් ඒක ඉගෙන ගත්තා නම් මේක හරි ලේසියි. ඒ මුල නැතුව මේක කරන්න බෑ. ඒ මුල නැවත නැවත උගන්වමින් ඉන්නත් බෑ. ඔබේ වගකීම වෙන්නේ ඒ දේවල් හරියට තේරුම් අරගෙන දැනගෙන ඒ දේවල් පාවිච්චි කිරීමයි. එතකොට මේ සියලු දෛශික මේ චලිතය පිළිබඳ මේවා දෛශික මේවා රේඛා ඛණ්ඩයකින් ප්‍රස්ථාරිකව නිරූපණය කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔබට මතක ඇති. දෛශික ඓක්‍ය පිළිබඳ ත්‍රිකෝණ ප්‍රමේය, ඒ වගේම සමාන්තර ආශ්‍ර ප්‍රමේය පිළිපදිනවා. එහෙමනම් කියන්නේ දෛශික දෙකක් අපිට එකතු කරන්න පුළුවන් ත්‍රිකෝණයකින්. ත්‍රිකෝණයක අනුපිළිවෙලින්ගත් පාද දෙකකින් දෛශික දෙක ප්‍රස්ථාරිකව පෙන්වුවොත් ත්‍රිකෝණයේ තුන්වෙනි පාදයෙන් සම්ප්‍රයුක්තේ නැත්නම් ඒ දෛශික දෙකේ එකතුව ප්‍රස්ථාරිකව පේනවා. සමාන්තරාශ්‍රයක නම් යාබද පාද දෙකකින් දෛශික දෙක ප්‍රස්ථාරිකව පෙන්වුවාම ඒ දෙක මැදින් යන විකර්ණයෙන් සමාන්තරාශ්‍රය සම්පූර්ණ කරපුවම මේ දෙක මැදින් යන විකර්ණයෙන් අන්න සම්ප්‍රයුක්තය නැත්නම් දෛශික දෙකේ එකතුව නිරූපණය වෙනවා. ඒ අනුව මේ මෙන්න මේ සියලු සාපේක්ෂ චලිතය පිළිබඳ දෛශික සාපේක්ෂ ප්‍රවේග සාපේක්ෂ විස්ථාපන සාපේක්ෂ ත්වරණ ආදිය දෛශික පිළිපදින ත්‍රිකෝණ ප්‍රමේය සමාන්තරාශ්‍ර ප්‍රමේය ආදිය පිළිපදිනවා. දෛශිකයක් ඍණ ලකුණෙන් ගුණ කෙරුවොත් ඒක හරියටම පැත්ත මාරු වෙනවා කියලා ඔබ දන්නවනේ. නැත්නම් පැත්ත මාරු වෙනවා කියන්නේ ඍණ ලකුණකින් ගුණ කිරීම කියලා දන්නවනේ. ඒක මෙතනත් යෙදෙනවා. මේ දේවල් මේකෙදිත් ඒ විදිහටම යෙදෙනවා. එතකොට මෙතනින් කියන්නේ ඉහත රාශි තුනම දෛශික වේ. එබැවින් ඒවා විශාලත්වයක් හා දිශාවක් ඇති රේඛා ඛණ්ඩයකින් ජ්‍යාමිතිකව නිරූපණය කළ හැකි කියන එකයි මේ කියන්නේ. ඊළඟට සාපේක්ෂ චලිතය පිළිබඳව මෙන්න මේ සරල කරුණු පහත් සඳහන් සරල කරුණු අප දැනගත යුතුයි. සරල කරුණු අප දැනගන්න ඕනේ මොකද්ද? මේක දැන් මේ අතරනේ කියවන්න ඕනේ. ඒට සාපේක්ෂව බීගේ චලිතය දන්නා විට කොහොමද අපි බීට සාපේක්ෂව ඒගේ චලිතය හොයන්නේ? අපි දන්නවා නම් A නැවතිලා කියලා ගත්තොත් B යන්නේ කොහෙටද කියලා අපිට හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ B නැවතිලා කියලා ගත්තොත් A යන්නේ කොහෙටද කියලා. ඒ තාම ලේසි. සාමාන්‍ය බුද්ධිය අපි මේක ඔප්පු කරන්න යන්නෙත් නෑ. අපි මේ ඉගෙන ගන්න යන දේ. දැන් අපි දන්නවා නම් Aට සාපේක්ෂව B ගේ චලිතය පිළිබඳ දෛශික ඒවායේ පැත්ත මාරු කිරීමෙන් නැත්නම් ඒවා ඍණ ලකුණකින් ගුණ කිරීමෙන් ඊටාම පහසුවෙන් අපිට Bට සාපේක්ෂව A ගේ චලිතය පිළිබඳ දෛශික හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට Bට සාපේක්ෂව A ගේ චලිතය පිළිබඳ දෛශික ගන්න Aට සාපේක්ෂව B ගේ චලිතය පිළිබඳ දෛශික මේ වගේ ඍණ ලකුණකින් වැඩි කරන්න ඕනේ. නැත්නම් හරියටම පැත්ත අභිදිශාව මාරු කරන්න ඕනේ. විශාලත්වයේ හැම තියෙද්දි අභිදිශාව මාරු කරපුවම අන්න Aට සාපේක්ෂව B ගේ චලිතය පිළිබඳ දෛශිකවල අභිදිශාව මාරු කරපුවම අපිට හම්බ වෙනවා Bට සාපේක්ෂව A ගේ චලිතය පිළිබඳ දෛශික. මේක නිකන් හිතන්නකෝ. අපි පොළවේ අපි හිතමු උතුරු දිශාවට. පොළවේ උතුරු දිශාවට යනවා පහක වේගයෙන්. මොනවා හරි එකක පහක වේගයෙන්. එතකොට පොළව නැවතිලයි කියලා ගත්තොත් පොළව නැවතිලා කියලා ගත්තොත් අපි යන්නේ උතුරට. අපි නැවතිලයි කියලා ගත්තොත් පොළව යන්නේ උතුරට නේ. පොළව එතකොට අපිට යටින් දකුණට යනවා කියලා හිතන්න ඕනේ. දැන් අපි කාර් එකක යනකොට අපි හිතුවොත් එහෙම කාර් එක නැවතිලයි කියලා. අපි කාර් එකක යනවා පාර දිගේ ඉස්සරහට කියලා හිතන්න අපි ඉස්සරහයි කියලා ඉන්න පැත්තට යනවා. එතකොට පොළව නැවතිලා කියලා හිතුවොත් අපි ඉස්සරහට යනවා. අපි නැවතිලා කාර් එක නැවතිලයි කියලා හිතුවොත් ඒකම ගන්න පුළුවන් වෙන දේ පොළව පස්සට යනවායි කියලා. පොළව පස්සට යනවායි කියලා. ඇත්ත කතන්දරේ නම් විද්‍යාත්මකව අපි කිව්වොත් එහෙම කාර් එක නැවතිලා තියෙද්දි පොළව පස්සට යනවා කිව්වත් එකයි පොළව නැවතිලා තියෙද්දි කාර් එක ඉස්සරහට යනවා කිව්වත් එකයි දෙකම එකයි. ඒ දෙකෙන්ම අර සිදුවීම නිවැරදිව විස්තර වෙනවා. එකක් වැරදි නම් ඒ තරමටම අනිකත් වැරදි. එකක් හරි නම් ඒ තරමටම අනිකත් හරි. ඒ නිසා දෙකෙන් ඕන එකක් කිව්වට වැරද්දක් නැහැ. වැඩිය අපි කියන්නේ අපිට ලේසි දේ. අපිට හිතා ගන්න ලේසි දේ. ඉතින් අපි හිතනවා පොළව නැවතිලා අපි තමයි ඉස්සරහට යන්නේ කියලා. ඒකේ ප්‍රශ්නයක් නැහැ.
අපිට පහසු දේ ඒක වැරද්දකුත් නැත්තම් අපි අපිට පහසු දේ කරනවා. ඉතින් ඒක තමයි හරිම ලේසි දේ හිතන්නනේ. අන්න ඒ වගේ. හරිම ලේසි. අපි Aට සාපේක්ෂව B ගේ චලිතය පිළිබඳ දෛශික දන්නවා නම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට Bට සාපේක්ෂව A ගේ චලිතය විසඳ ගන්න පුළුවන්. දෛශිකයේ පැත්ත මාරු කරන්න විතරයි තියෙන්නේ. අභිදිශාව මාරු කරන්න විතරයි තියෙන්නේ. මම හිතනවා ඔබට මේක මම කියන කතන්දරේ හොඳටම තේරෙනවායි කියලා ඉවරලා. එතකොට දැන් අපි හිතනවා නම් පොළොව නැවතිලා තියෙද්දි හිරු යනවා කියලා නැගෙනහිර ඉඳන් බටහිරට දහවල් කාලේදී පොළොව නැවතිලා තියෙද්දි හිරු යනවා නැගෙනහිර ඉඳන් බටහිරට. ඕකේ අපි හිරුනේ ඇත්තටම නැවතිලා කියලා අපි ගත යුත්තේ එහෙනම්. හිරු නැවතිලායි කියලා ගත්තොත් ඒ කියන්නේ පොළොව කැරකෙන්නේ ඊට විරුද්ධ පැත්තට. පොළොව කැරකෙන්න ඕනේ ඊට විරුද්ධ පැත්තට. අන්න ඒ වගේ. ඒකේ තාම සරලයි මම හිතන්නේ ඔබට හිතා ගන්න පුළුවන්. එහෙනම් ඒක හොඳටම මතක තියාගන්න. මේක අපිට හුඟක් දුරට දිගින් දිගට පාවිච්චි කරන්න වෙනවා සාපේක්ෂ චලිතය පිළිබඳ ප්‍රශ්නවලදී. ඒ පළවෙනි එක. ඔබ පොළොව මත දකුණු දිශාවට යන්නේයි සිතන්න. ඔබ නිශ්චලයයි සිතුවොත් පොළොව එම වේගෙන්ම උතුරු දිශාවට යන්නේයි සැලකිය හැකිය. එනම් පොළොවට සාපේක්ෂව ඔබගේ ප්‍රවේගයේ දිශාව මාරු කිරීමෙන් ඔබට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය ලැබෙනවා. ඒක තමයි පළවෙනි දේ අපි දැනගන්න ඕන දෛශික පිළිබඳ උසස් පෙළ භෞතික විද්‍යාවේ. දෙවනි දේ, මේක තමයි අනිත් දේ. මේකත් අපි ඔප්පු කරන්න යන්නේ නැහැ. මොකද දෛශික ඓක්‍ය පිළිබඳ ත්‍රිකෝණ ප්‍රමේය සත්‍ය නම් මේකත් සත්‍ය වෙනවා. උදාහරණ වලින් අපිට ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් මේක ඉතා නිවැරදි සත්‍යයි කියලා. දෛශික පිළිබඳ ත්‍රිකෝණ ප්‍රමේය මම ඉස්සෙල්ලත් කිව්වා. අපි දෛශික දෙකක් ත්‍රිකෝණයක අනුපිළිවෙලින්ගත් පාදවලින් අනුපිළිවෙලින් එකක් ඉවරනකොට අනික ඇඳලා පෙන්නොත් ඒ ත්‍රිකෝණයේ තුන්වෙනි පාදය සම්පූර්ණ කිරීමෙන් මේ දෛශික දෙකේ සංප්‍රයුක්තය නැත්තම් ඒ දෙක වෙනුවට දාන්න පුළුවන් තනි දෛශිකය නැත්තම් ඒ දෙකේ එකතු ලැබෙනවා කියන්නේ. එතකොට මෙන්න මේ දෙවෙනි එකෙන් කියන්නේ මේකයි. අපි හිතමු අපිට තියෙනවා වස්තු තුනක් A B C කියන. A B C කියන වස්තු තුනක් මොනවා වුණත් කමන්නේ නැහැ A B C. අපි දන්නවා Aට සාපේක්ෂව B යන එන විදිය. Aට සාපේක්ෂව B යන එන විදිය. ඒ කියන්නේ Aට සාපේක්ෂව B ගේ චලිතය පිළිබඳ දෛශික අපි දන්නවා. ඒව අපිට දීලා තියෙනවා. ඒ වගේම අපිට දීලා තියෙනවා Aට සාපේක්ෂව C ගේ චලිතය පිළිබඳ දෛශික. A නැවතිලා කියලා ගත්තොත් C යන්නේ කොහොමද කියලාත් අපිට දීලා තියෙනවා. එතකොට තව විදිහෙන් කියනවා නම් මේ දෙන්නේ මොකද්ද? A නැවතිලා කියලා ගත්තොත් B යන විදිය අපි දන්නවා. ඒ චලිතය පිළිබඳ දෛශික අපි දන්නවා. ඒ වගේම A නැවතිලායි කියලා ගත්තොත් C තව එක්කෙනෙක් C යන විදිය පිළිබඳ දෛශිකත් අපි දන්නවා. එතකොට අපි දන්නවා නම් මෙන්න මේ A කියන වස්තුව නැවතිලා කියලා ගත්තොත් B යන විදියත් A නැවතිලායි කියලා ගත්තොත් C යන විදියත් අපි දන්නවා නම් මෙහෙම තුන් දෙනෙක් දැන් ඉන්නේ. ඒත් අපි දන්නේ මෙයා නැවතිලා කියලා ගත්තොත් මෙයා යන විදිය, ඒ වගේම මෙයා නැවතිලා කියලා ගත්තොත් මෙයා C යන විදිය. එහෙනම් දන්නවා නම් අපිට හොයන්න පුළුවන් මොකද්ද? Bට සාපේක්ෂව C ගේ චලිතය. ඒ කියන්නේ මෙයා නැවතිලා කියලා ගත්තොත් මේ දෙන්න යන විදිය දන්නවා නම් අපිට හොයන්න පුළුවන් මේ එක්කෙනෙක් නැවතිලා කියලා ගත්තොත් මේ අනිත් එක්කෙනා යන විදිය. අපි දන්නවා නම් A නැවතිලා කියලා ගත්තාම B යන විදිය, A නැවතිලා කියලා ගත්තාම C යන විදිය. එතකොට අපිට හොයන්න පුළුවන් C නැවතිලා කියලා ගත්තොත් B යන විදිය, නැත්නම් B නැවතිලා කියලා ගත්තොත් C යන විදිය. ඕන අතකට ගන්න පුළුවන්. හොයන්න පුළුවන්. පොඩි ගණනය කිරීමකින් දෛශික දෙකක් එකතු කිරීමෙන් මේක හොයාගන්න පුළුවන්. කොහොමද අපි ඒක හොයන්නේ? මෙන්න ABC කියන අංශු තුනක් ඇත්තේ සලකමු. Aට සාපේක්ෂව B ගේ චලිතය හා Aට සාපේක්ෂව C ගේ චලිතය දන්නේ නම් Bට සාපේක්ෂව C ගේ චලිතය මෙයා නැවතිලායි කියලා ගත්තොත් මෙයාගේ චලිතය පිළිබඳ දෛශික පහත දැක්වෙන සමීකරණයෙන් පෙන්විය හැකිය. අන්න සමීකරණය මේකයි. මෙතන තියෙන්නේ ABC. මේක දෛශික එකතුව පිළිබඳ සමීකරණයක් වගේ. මේ බලන්න. කොහොමද අපි Bට සාපේක්ෂව C ගේ චලිතය පිළිබඳ දෛශික හොයන්නේ? අපි එකතු කරන්න ඕනේ මෙන්න මේ චලිතය පිළිබඳ දෛශික දෙක. මොනවද දෛශික දෙක? Aට සාපේක්ෂව C ගේ චලිතය පිළිබඳ දෛශිකයට එකතු කරන්න ඕනේ Bට සාපේක්ෂව A ගේ චලිතය පිළිබඳ දෛශික. දැන් මේ චලිතය කියලා කියන අකුරු තුන එක්ක මේ තුනම විස්ථාපන වෙන්න පුළුවන්.
එක්ක මේ තුනම ප්‍රවේග වෙන්න පුළුවන්. එක්ක මේ තුනම ත්වරණ වෙන්න පුළුවන්. මේ තුනම එකම වර්ගයක දෛශික වෙන්න ඕනේ. ඒකට චලිතය කියලා කිව්වේ තුනටම පොදුයි. නමුත් ඒකෙන් අපිට එතකොට උසස් පෙළ භෞතික විද්‍යාවේදී මම කිව්වා අපිට හම්බ වෙන්නේ ප්‍රවේග විතරයි. එතකොට ඇත්තටම මෙන්න මෙහෙම අපි මතක තියාගත්තනම් හරි. ප්‍රවේග ඔබට කැමති නම් ප්‍රවේග වෙනුවට v අකුර දාන්න පුළුවන්. v අකුර දාන්නත් පුළුවන්. ප්‍රවේගය කියන එක ඒකෙන් තියෙන velocity කියන එකයි. එතකොට ප්‍රවේග සඳහා මේක කොහොමද එන්නේ? බීට සාපේක්ෂව c ගේ ප්‍රවේගය අපිට හොයන්න පුළුවන්. ඒට සාපේක්ෂව c ගේ ප්‍රවේගයට බීට සාපේක්ෂව a ගේ ප්‍රවේගය එකතු කරලා. එතකොට ඒට සාපේක්ෂව c ගේ ප්‍රවේගය කියන්නේ ප්‍රවේගයක් දෛශිකයක්. ඒක රේඛා ඛණ්ඩයකින් ප්‍රස්ථාරිකව නිරූපණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි බීට සාපේක්ෂව a ගේ ප්‍රවේගය කියන්නේ ප්‍රවේගයක් නිසා දෛශිකයක්. ඒකත් රේඛා ඛණ්ඩයකින් ප්‍රස්ථාරිකව නිරූපණය කරන්න පුළුවන්. එවනම් මේ දෙකම දෛශික නම් මෙතන අන්තිමේ තියෙන්නේ දෛශික එකතුව පිළිබඳ සමීකරණයක්. මොකද්ද මේ සමීකරණයෙන් කියන්නේ? මෙන්න මේ දෛශිකයට මේ දෛශිකය දෛශික වශයෙන් එකතු කරපුවාම මෙන්න මේ ඕන කරන දෛශිකය හම්බ වෙනවා කියන එකයි. මේකත් දෛශිකයක්. දැන් මෙතන තියෙන බීට සාපේක්ෂව c ගේ ප්‍රවේගයනේ. ඒතර ඒකත් දෛශිකයක්. මේ දෛශික දෙක එකතු කරපුවම ගන්න පුළුවන් කියන එකයි මේකෙන් කියන්නේ. මේ දෛශික සමීකරණය දක්වා ඇති රාශි තුනම දෛශික වේ. එබැවින් ඉහත දැක් වූ සමීකරණ භාවිතා කිරීමට දෛශික ඓක්‍ය පිළිබඳ ත්‍රිකෝණ ප්‍රමේය යොදාගත යුතු වේ. PQR ත්‍රිකෝණයක PQ පාදයෙන් PQR ත්‍රිකෝණයක PQ පාදයෙන් අපි පෙන්නනවා නම් මෙන්න මේ දෛශිකය. ඒට සාපේක්ෂව C ගේ දෛශිකය. අපි දන්නවා A නැවතිලා නම් C යන්නේ කොහොමද කියන එක. මේක ප්‍රවේගයක් වෙන්න පුළුවන්. අපි ඒට සාපේක්ෂව C ගේ ප්‍රවේගය දන්නවා නම් ඒක PQ වලින් හරියට විශාලත්වයේ දිශාව ඇතුව පෙන්වන්න පුළුවන් නම් අපි කරන්නේ මොකද්ද? ඒක ඉවර වෙච්ච තැනින් Q වලින් පටන් අරන් අර අනිත් දෛශිකය අඳිනවා. මොකද්ද? බීට සාපේක්ෂව A ගේ චලිතය පිළිබඳ දෛශිකය මෙන්න මේක. මේ දෛශිකය ඇඳලා ඉවරුණු තැනින් ඒකත් අඳිනවා. ඒකත් ප්‍රස්ථාරක නිරූපණය කරන විශාලත්වය හා දිශාව ඇතුව. එතකොට මේ PQ ට QR එකතු කරපුවම එන දෛශිකය තමයි අපිට ඕන කරන දෛශිකය මෙතන. අන්න. එතකොට බීට සාපේක්ෂව C ගේ චලිතය පිළිබඳ දෛශිකය අපිට හම්බ වෙනවා PR වලින්. මොකද PQ ධන QR කියන්නේ PR නිසා. මේ තියෙන දෛශික එකතු පිළිබඳ සමීකරණය මේ දෛශික. PQ ධන QR කියන්නේ PR. මෙතන P සිට Q දක්වා හා Q සිට R දක්වා නම් අනුපිළිවෙලින් මේක යන්නේ. සම්ප්‍රයුක්ත දිශාව වෙන්නේ ඊට විරුද්ධ අතට මම දෛශිකවල මේක නැවත කියලා දුන්නා. කරුණාකරලා ඔබ දෛශික පිළිබඳ අවබෝධයක් නැත්නම් මෙතනින් එහාට යන්නේ නැතුව මේකේ මගේ දෛශික පාඩුම් බලලා දෛශික ඓක්‍ය පිළිබඳ ඔක්කොම ටික හදාරලා ඔබට පුළුවන් ආපහු මෙතනට එන්න. දෛශික ඓක්‍ය දන්නවා නම් මේක ඊටාම සරලයි. එතකොට මෙන්න මේ දෛශික තුන දෙක එකතු කරපුවම මේ තුන්වෙනි දෛශිකය කියලා එනවා කියන එකයි මේකෙන් කියන්නේ. ඒතර PQR ත්‍රිකෝණේ PQ පාදයෙන් Aට සාපේක්ෂව C ගේ චලිතය අපි තුන් ප්‍රවේගය කියලා වෙලා Aට සාපේක්ෂව C ගේ ප්‍රවේගයද QR පාදයෙන් Bට සාපේක්ෂව A ගේ ප්‍රවේගය නිරූපණය වන්නේ නම් ත්‍රිකෝණයේ PR පාදය සම්පූර්ණ කිරීමෙන් අර ඕන කරන එක කියන්නේ Bට සාපේක්ෂව C ගේ ප්‍රවේගය අපිට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කරුණු දෙක විතරයි තියෙන්නේ. මේ ත්‍රිකෝණ ප්‍රමේය පිළිබඳ කරුණයි අර දෛශිකයක අභිදිශාව ප්‍රවේගයක් නම් ඒට සාපේක්ෂව B ගේ ප්‍රවේගය දන්නවනම් ඒක පැත්ත මාරු කරපුවම එනවා Bට සාපේක්ෂව A ගේ ප්‍රවේගය. මෙන්න මේ කරුණු දෙක පාවිච්චි කරලා අපිට සාපේක්ෂ චලිතය පිළිබඳ ගණන් හදන්න පුළුවන්. අපි බලමු සරල ගැටලු කිහිපයක් හදලා. මේ තියෙන පළවෙනි ගැටලුව සාපේක්ෂ චලිතය පිළිබඳ සරල ගැටලු මේවා. දුම්රිය වේදිකාවක නිශ්චලව සිටින මිනිසෙකුට පැයට කිලෝමීටර 25ක සිරස් වේගයෙන් ප්‍රවේගයෙන් වෙන්න ඕන. ඇත්තටම මොකද විශාලත්ව දිශාව දෙකම දීලා තින්ද ප්‍රවේගයෙන් වැහි බිඳු වැටෙනවා පේනවා. දැන් දුම්රිය වේදිකාවක නිශ්චලව ඉන්න මිනිහෙක්ට පේන විදිය කියන්නේ ඒතොර දුම්රිය වේදිකාවට නිශ්චලව ඉන්නවා නම් මිනිහෙක් එයාගේ නිශ්චලතාවය කාට සාපේක්ෂවද මේ කියන්නේ? පොළොවට සාපේක්ෂව. ඒතර පොළොවට සාපේක්ෂව නැවතිලා ඉන්න මිනිහෙකුට පේන පරිදි කියන්නේ පොළොවට සාපේක්ෂව පොළොව නැවතිලා නම්. මේ සාපේක්ෂ චලිත ගණන් වල තියෙන එක දෙයක් තමයි මේ දෙන වාක්‍ය පංගුවක් වෙලාවට මේ ඒක අපිට පැටලෙන්න පුළුවන්. දැන් මෙතන කෙලින්ම කිව්වා නම් පොළොවට සාපේක්ෂව වැස්සක් වැටුණා මේ පොළොවට සාපේක්ෂව දුම්රියේ ප්‍රවේගය කියලා මේක කිව්වා නම් වැඩි ලේසි. එහෙම නොකිය දැන් කියනවා
දුම්රිය වේදිකාවක නිශ්චලව සිටින මිනිහෙකුට පැයට කිලෝමීටර් 25ක සිරස් වේගයෙන් මේ වැහි බිඳු වැටෙනවා කියලා පේනවා කියලා ඒගොල්ලන් නේ. ඒක අපිට තේරෙන්න ඕනේ මේ කියන්නේ පොළොවට සාපේක්ෂව වැස්සේ ප්‍රවේගය කියලා. එතකොට අපි ලියාගමුකෝ අපිට දීලා තියෙන දෛශික. අපි පොළව E කියලා ගමු earth නේ. පොළව E කියලා ගත්තොත් පොළොවට සාපේක්ෂව වැස්ස රේන් R කියමු. පොළොවට සාපේක්ෂව වැස්සේ මම සිංහල අකුර දාන්නම් ප්‍රවේගය. ප්‍රවේගය පොළොවට සාපේක්ෂව වැස්සේ දැකලා මම අනිත් අතට ලිව්වේ. එහෙම තමයි ඒක එන්නේ එතකොට. පොළොවට සාපේක්ෂව වැස්සේ ප්‍රවේගය අපි දන්නවා. මොකද්ද? අපිට දීලා තියෙනවා සිරස්ව පහළට වැටෙනවා පැයට කිලෝමීටර 25ක ප්‍රවේගයෙන්. වැටෙනවා පේනවා. එතකොට පැයට කිලෝමීටර 30ක වේගයෙන් දුම්රියක ගමන් කරන නිරීක්ෂකයෙකුට මගියෙකුට වැස්ස වැටෙනවා වගේ පේන්නේ කවර ප්‍රවේගයකින්ද? දැන් මේ දුම්රිය ප්‍රවේගය ඒකෙත් කියලා නැහැ. පැයට කිලෝමීටර සාමාන්‍ය භාවිතය. එහෙනම් මේ කියන්නේ පොළොවට සාපේක්ෂව දුම්රිය ප්‍රවේගය වෙන්න ඕන. අන්න ඒව අපි තේරුම් ගන්න පුළුවන් වෙනවා. පොළොව E කිව්ව earth, පොළොව දුම්රිය අපි train කියමුකෝ T. අන්න. පොළොවට සාපේක්ෂව දුම්රිය ප්‍රවේගය මේක දීලා තියෙන විශාලත්වය විතරයි. ඉතින් සාමාන්‍යයෙන් කෝච්චි යන්නේ තිරස්වනේ නේ. කෝච්චි සිරස්ව යන්නේ නෑනේ. කන්දක පොඩි ආනතියක් තියෙන්න පුළුවන්. මෙතන කියලා නැති වුණාට සාමාන්‍ය බුද්ධියෙන් හිතන්න ඕනේ මේ ගාන හදන්න නම් අපි ගන්න ඕනේ මේක දුම්රිය යන්නේ තිරස්ව කියලා. දුම්රිය ප්‍රවේගය අපි ගමු තිරස්ව පොළොව දිගේ යනවා. කොච්චර ප්‍රවේගයකින්ද? 30ක ප්‍රවේගයෙන්. ඒකක දෙකේම පැයට කිලෝමීටර මතක තියාගන්න. ඒකක ගැලපෙනවා සමජාතීය ඒකක මේ තියෙන්නේ. දැන් අහන්නේ මේ දුම්රියේ යන නිරීක්ෂකයෙකුට වැස්ස වැටෙනවා වගේ පේන්නේ කොහොමද? දුම්රියේ ඉන්න කෙනෙකුට පේන පරිදි. يعني දුම්රියට සාපේක්ෂව. දුම්රිය නැවතිලා නම්. දුම්රියේ ඉන්න නිරීක්ෂකයා හිතන්නේ තමා නැවතිලා කියලා. එයාට පේන විදිය වැස්සේ. එතකොට ඒ කියන්නේ අපෙන් අහන්නේ මොකද්ද? දුම්රියට සාපේක්ෂව T දුම්රිය වැස්ස R වැස්සේ ප්‍රවේගය. දුම්රියට සාපේක්ෂව වැස්සේ ප්‍රවේගය තමයි අහන්නේ. දුම්රියට සාපේක්ෂව වැස්සේ ප්‍රවේගය කුමක්ද? ප්‍රවේගය දුම්රියට සාපේක්ෂව වැස්සේ මොකක්ද කියන එකයි අහන්නේ. එතකොට අපි දැන් මේකට අර මේ දෛශික එකතුව පිළිබඳ සමීකරණය ලියමු. අපිට ඕනලා තියෙන්නේ මෙන්න ඕනලා තියෙන දේ. අපිට ඕන වෙන්නේ මොකද්ද? ප්‍රවේගය දුම්රියට සාපේක්ෂව වැස්සේ. දුම්රියට සාපේක්ෂව වැස්සේ ප්‍රවේගය ඕනේ. මේක කොහොමද අපි ලියාගන්නේ? මේක වෙන දෛශික දෙකක එකතුවකට කඩා ගන්නවා. මොකද්ද? අපිට දීලා තියෙනවා පොළොවට සාපේක්ෂව වැස්සේ ප්‍රවේගය. පොළොවට සාපේක්ෂව. එතකොට එහෙනම් මෙතන අපි R, E කියලා ලියමු. මේ තියෙන පොළොවට සාපේක්ෂව වැස්සේ ප්‍රවේගය. මේකට එකතු කරන්න ඕනේ ප්‍රවේගය. දැන් මෙතන පොළොව ආව නම් මෙතනත් පොළොව එන්නම ඕන. මොකක්ද අපිට තියෙන අනිත් එක? අපිට දීලා තියෙනවා පොළොවට සාපේක්ෂව දුම්රිය ප්‍රවේගය. එහෙනම් අපිට හොයන්න පුළුවන් දුම්රියට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය. බලන්න. මේක අර දෛශික එකතුවේ PQ ධන QR කියන්නේ PR මැද්දයක් උර අයින් කරලා ලියන්නේ. අන්න ඒ වගේ. PQ ධන QR PR කියලා ලියනව නේද? අන්න ඒ විදිහට ලියවනම් හරි. PQ ධන QR දෛශික ඓක්‍ය පිළිබඳ කටයුතු වලදී මෙන්න මේ පදය පොදුයි. ඒකට මේක ඉතුරු වෙන්නේ PR. මේක එක දෛශිකයක්, මේක එක දෛශිකයක්. එකතු කරපුවම වෙන්නේ PR. අන්න. එතකොට මෙතනදී අපි මොකද්ද කරන්නේ? මෙන්න මේ අකුර අපි අයින් කරලා ලියීමක් තමයි මෙතනදී වෙන්නේ. Q කියන එක පොදුවේ තියෙන්න ඕනේ මැද්දේ. ඔය තියෙන්නේ. දැන් මෙතනත් අන්න ඒ වගේ. මේ මැද්දේ එකම අකුර තියෙන්න ඕනේ. මේ මැද්දේ තියෙන අකුර එකම වෙන්න. ඒත් ඒක අයින් කරලා ලියන්න පුළුවන්. RE ධන ET කියන්නේ RT. අන්න එහෙම තමයි එන්න ඕනේ. ඒ දෛශික මෙතන තියෙනවා. ඒ වගේම. ඒ දෛශික තියෙන එක බලනකොටම පේන්න ඕනේ. මොකද මෙතන තියෙනවා පොළොවට සාපේක්ෂව වැස්සේ ප්‍රවේගය තියෙනවා. ඊළඟට පොළොවට සාපේක්ෂව දුම්රිය ප්‍රවේගය තියෙනවා නම් දුම්රියට සාපේක්ෂව පොළවේ ප්‍රවේගය හොයන්න මොකද කරන්න ඕන? ඒ දෛශිකයේ පැත්ත මාරු කරන්න විතරයි තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේ සමීකරණ ලියලා මේක කරගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් අපි හිතමු අපිට හොයන්න ඕනේ මෙන්න මේ අපි කිව්වොත් මේක PQ කියලා. මේක අපි පෙන්නනවා කියලා හිතන්න PQ කියන රේඛා ඛණ්ඩයකින්.
මේ සමානයි. අපි මෙන්න මේ දෛශිකය පොළොවට සාපේක්ෂව වැස්සේ ප්‍රවේගය PQ කියන රේඛා ඛණ්ඩයකින් පෙන්නුවොත් PQ දාන මේක අපි QR කියන ඒ ත්‍රිකෝණයේම ඊළඟ පාදයෙන් අනුපිළිවෙලින් අරගෙන පෙන්නුවොත් මේ දෙකේ එකතුව PR වලින් එන්න ඕන සංප්‍රයුක්ත දෛශිකය. ඒ කියන්නේ අපිට අවශ්‍ය දුම්රියට සාපේක්ෂව වැස්සේ ප්‍රවේගය නැත්නම් දුම්රියේ ඉන්න මගියෙකුට ගමන් කරන මගියෙකුට පේන විදිහට වැස්සේ ප්‍රවේගය මේකෙන් එන්න ඕන. මොනවද දැන් මේ දෛශික? PQ කියලා අපි අඳින්න යන්නේ පොළොවට සාපේක්ෂව වැස්සේ ප්‍රවේගය පහළට සිරස්ව පහළට 25යි. ධන QR කියලා අඳින්න යන්නේ මොකද්ද? මෙතන පොළොවට සාපේක්ෂව දුම්රිය ප්‍රවේගය මේ පැත්තට කියලා ගත්තනම් දුම්රියට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය ගන්න වෙන්නේ අනිත් පැත්තට. අනිත් පැත්තට 25 කියලා. මෙතන මේ අතර ගන්න ඕනේ ඒ 30යි කියලා. අන්න. මෙන්න මේ දෛශික දෙක එකතු කරපුවම අපිට සංප්‍රයුක්තය එනවා. දැන් මේ දෙක එකතු කරන්න අපිට පොඩි දෛශික ත්‍රිකෝණයක් අපිට අඳින්න වෙනවා. මේ විදිහට මේ දෙක එකතු කරන්න අපිට දෛශික ත්‍රිකෝණයක් අඳින්න වෙනවා. අපි PQ වලින් පෙන්වන්නේ මෙන්න මේ දෛශිකය 25. ඒත් අපි මෙන්න මේ විදිහට පෙන්වමු PQ. මේ තියෙන PQ මේකේ විශාලත්වය 25ක් වෙන්න ඕන. මේකෙන් අපි පෙන්වන්නේ පොළොවට සාපේක්ෂව වැස්සේ ප්‍රවේගය. අපි ගත්තා පොළොවේ දුම්රිය යන්නේ මේ අතට කියලා. එහෙනම් දුම්රියට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය අනිත් පැත්තට එන්න ඕන. QR මේ පැත්තට එන්න ඕනේ. මෙන්න මෙහෙම. QR මේ තියෙන්නේ මේ පැත්තට 30යි. ඒතර මේක ඉවර වෙච්ච තැනින් පටන් අරන් මේක අඳිනවා. මේක 30යි. මේක 30යි. මේ පැත්තට. මේක R. අන්න දැන් දෛශික ත්‍රිකෝණය එනවා. PQ ධන QR කියන්නේ PR. මෙන්න මේක තමයි එතකොට PR. මේක තමයි අපිට උවමනා කරන ප්‍රවේග දෛශිකය නම් PR වලින් පේන්නේ මොකද්ද? PR වලින් පේන්නේ දුම්රියට සාපේක්ෂව වැස්සේ ප්‍රවේගය නැත්නම් දුම්රියේ ඉන්න නිරීක්ෂකයෙකුට පේන පරිදි වැස්සේ ප්‍රවේගය. දැන් ඇත්තටම පොළොවට සාපේක්ෂව ගත්තොත් වැස්ස වැටෙන්නේ සිරස්ව පහළට. ඒ වුණාට දුම්රිය යන මගියෙකුට පේන්නේ තමුන් ඉස්සරහට යන නිසා වැස්ස පිටිපස්සට යනවා වගේ. එතකොට තමුන්ගේ ප්‍රවේගයයි වැස්සේ ප්‍රවේගයයි එකතු වෙලා එයාට පේන්නේ වැස්ස නිකන් ඇදේට වැටෙනවා වගේ. මෙන්න මෙහෙම. මෙහෙම වහිනවා වගේ පේන්නේ. ඔබ මම මේ කියන උදාහරණය බලන්න මීට පස්සේ වෙලාවක බස් එකක හෝ වාහනයක යන වෙලාවක හරියටම බලන්න පුළුවන්. ඔබ වාහනයක යනකොට වාහනේ නතර කරලා තියෙනකොට ඔයගලන්ට පෙනේ වැස්සක් වැස්සොත්. මුගක් වෙලාවට වැහි බින්දු කෙලින් වැටෙනවා වගේ පේනවා. ආනතියක් තියෙන හුලඟත් එක්ක නමුත් සාමාන්‍යයෙන් කෙලින් වැටෙනවා පොඩ්ඩක් ආනත වෙන්න පුළුවන්. හැබැයි වාහනේ යන්න පටන් ගත්තම ඔයගලන්ට පෙනේ එන්න අපිට පේනවා දැනෙනවා වැස්ස ඇද වෙනවා වගේ. වැස්ස ඇදේට එනවා වගේ. වේගය හුඟක් වැඩි වෙනකොට වැස්ස මෙහෙම කෙලින්ම අපි වෙතට ඇවිල්ලා දැන් අපි වාහනේ පදවනවා නම් අපිට පේනවා වීදුරුවේ හයියෙන් වැස්ස වදින්න ගන්නවා. එහිදී අපිට දැනෙන්නේ වාහනයට සාපේක්ෂව වැස්සේ ප්‍රවේගය තමයි දැනෙන්නේ. ඒක පැහැදිලිවම අපිට මේ උදාහරණයක් විදිහට ප්‍රායෝගිකව අපිට තේරුම් ගන්න පුළුවන් දැනෙන්න පුළුවන් වාහනයේදී කල්පනාවෙන් බැලුවොත් මේ වැස්ස වැටෙන ආකාරය. ඒ තරම් දැන් බස් එකක් නම් බස් නැවතුම් පොලක නවත්තලා බස් එක අද්දලා යනකොට ජනේලෙන් බලන් හිතුව වැහි බින්දු විතරක් දිහා නිකන්. ඔයගලන්ට පේන්නේ බස් එක මෙහෙම රේස් කරගෙන ත්වරණය වෙනකොට වැහි බින්දුත් එන්න වැටෙන පැත්ත ඇද වෙනවා. ඇද වෙලා බස් එක එක ප්‍රවේගයකට ආවට පස්සේ වැහි බින්දු ඒ ප්‍රවේගයෙන්ම වැටෙනවා. ආයෙ බස් එක ඊළඟ බස් හෝල්ට් එකේ නවත්තනකොට පේන්නේ ආයෙ මේ වැස්සේ වැටෙන විදිය ටික කෙලින් වෙලා සිරස්වට කිට්ටුව වැටෙන්න පටන් ගන්නවා. ආයෙ අද්දලා යනකොට අන්න ඇලවෙන්න ගන්නවා. මේ මොකද්ද මේ? මේ සාපේක්ෂ ප්‍රවේගය. මේවා අදින්දා ජීවිතයේ උදාහරණවලදී කල්පනාවෙන් බලපුවාම අපිට ලේසියෙන් නිරීක්ෂණය කරන්න තේරුම් ගන්නත් පුළුවන්. එතන මේ අනුව මෙන්න මේ කෝණය තමයි මෙතන දැන් වැස්ස පේන්නේ සිරස්ස නෙවෙයි සිරසට ආනතව. දුම්රිය යන්නේ මේ පැත්තට නම්. දුම්රිය යන්නේ මේ පැත්තට නම්. හොඳයි. දැන් මේ දෛශික 25යි මේ දෛශික 30යි නම් මේක කීයද? PR. ඒතර PR වර්ගය මේකෙන් ගන්න පුළුවන් සංප්‍රයුක්ත විශාලත්වය. කියන්නේ 25 වර්ගය ධන 30 වර්ගය මෙන්න මේක තමයි PR වර්ගය. ඒතර මෙන්න මේක සුළු කරලා වර්ගමූලය ගත්තොත් ඔයගලන්ට උත්තරේ එයි. මේක සුළු කරලා බලන්න 25 වර්ගය කියන්නේ 625යි. 30 වර්ගය කියන්නේ 900යි.
මේ දෙක එකතු කරපුවම එනවා 1525ක්. එතකොට PR වල විශාලත්වය වෙන්නේ වුමනා දෛශිකයේ විශාලත්වය වෙන්නේ මේකේ වර්ගමූලය. ඉතින් මේකේ වර්ගමූලය සුළු කරුවොත් ඔයගලන්ට පේන්නේ මේ උත්තරය අපිට ගන්න පුළුවන් කියලා ආසන්න වශයෙන් පැයට කිලෝමීටර 39ක්. ඒතර වේගය වැඩි වෙලා වැස්ස පේන්නේ. පැයට කිලෝමීටර 39ක් විතර එයි. මේ උත්තරය සුළු කරගන්න ලඝු පොත පාවිච්චි කළා. ඒතර ඔබට වුමනා උත්තරය ගන්න පුළුවන්. මේ කෝණය කොහොමද ගන්නෙ? tan θ. tan θ කියන්නේ විරුද්ධ පාදයේ බෙදීම බද්ධ පාදය. ඒ අනුව tan θ ගත්තාම දිශාව වෙනවා. tan θ කියන්නේ විරුද්ධ පාදයේ 30 බෙදීම 25 කියන්නේ 6 බෙදීම 5. 6 බෙදීම 5. ඒ කියන්නේ 1.2යි. tan θ 1.2 නම් θ හෙව්වොත් ඒ අනුව ත්‍රිකෝණමිතික වර්ගවලින් මේ කෝණය ඔබට ගන්න පුළුවන් වෙයි සිරසට අංශක 50ක් විතර ආනතෝ මේ කෝණය මේක සිරස නම් අංශක 50ක් විතර ආනතෝ තමයි මේ වැස්ස වැටෙන්නේ කියලා. අන්න එහෙම මේ සාපේක්ෂ ප්‍රයෝගයේ ප්‍රශ්නය අන්තිමේ සරල දෛශික දෙයක් එකතු කිරීමේ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඊළඟ ගැටලුව බලමු අපි. දෙවෙනි ගැටලුව. බයිසිකල් කරුවෙක් තප්පරයට මීටර 15ක ප්‍රවේගයෙන් උතුරට යන විට. ඒ කියන්නේ ඉතින් කියලා නැත්තම් පොළොවට සාපේක්ෂව තමයි. උතුරට යනවා බයිසිකල් කරුව තප්පරයට මීටර 15ක ප්‍රවේගයෙන් උතුරට. එතකොට අපි පොළොවට සාපේක්ෂව බයිසිකලයේ ප්‍රවේගය දන්නවා මෙතන. පොළොවට සාපේක්ෂව බයිසිකලයේ අපි B කියමුකෝ. බයිසිකලයේ ප්‍රවේගය. අන්න ප්‍රවේගය පොළොවට සාපේක්ෂව අනිත් පැත්තටනේ කියවන්න ඕනේ ප්‍රවේගය. සමානයි උතුරට. මෙන්න උතුරට තප්පරයට මීටර 15යි. යන විට තප්පරයට මීටර 20ක ප්‍රවේගයෙන් යුතු සුළඟක් නැගෙනහිර සිට හමායි. මේ වාක්‍ය හරියටම තේරුම් ගන්න. හුළඟ එන්නේ නැගෙනහිර සිට. දැන් නැගෙනහිර සිට එනවා නම් නැගෙනහිරට නෙමෙයි නැගෙනහිර සිට කියන්නේ නැගෙනහිර සිට බටහිරට එපෙන්නේ. ඒ අනුව මෙතනත් වෙන එකක් කියලා නැති නිසා පොළොවට සාපේක්ෂව වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට දෙනවා පොළොවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය W කියමු wind නේ පොළොව සුළඟ අන්න. පොළොවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය නැගෙනහිර මේ පැත්ත මේ උතුර නම් නැගෙනහිර බටහිර. නැගෙනහිර සිට ඒ කියන්නේ නැගෙනහිර සිට බටහිරට වෙන්න ඕන. හමායනවා මේක 20ක් ප්‍රවේගය. දෙකම එකම එකක අපිට එකතු කරන්න පුළුවන් දෛශික. බයිසිකල් කරුට දැනෙන පරිදි කියන්නේ බයිසිකලයට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය අහන්නේ. බයිසිකල් කාර්යයට දැනෙන්නේ හුළඟ කොහොම හමනවා වගේද? අන්න. එයාට දැනෙන්නේ මේ හුළඟ හමන නියම අතට නෙමෙයි තමුණුත් යනවනේ. එයාට හුළඟ දැනෙන්නේ වෙන විදිහකට අර කෝච්චිය යන කෙනාට වැස්ස පෙවුනා වගේ බයිසිකලේ යන එක්කෙනාට හුළඟ දැනෙන්නේ වෙනස් විදිහකට. ප්‍රායෝගිකව ඇත්තටම වෙන දේවල්. එතකොට අපිට මේක අහන්නේ. එතකොට මේක අපි කොහොමද හොයාගන්නේ? මේක අපි මැද්දට මේ දැන් මෙතන බලන්න B තියෙනවා W තියෙනවා E නේ තුන්වෙනි එක. දැන් තුන් දෙනෙක් ඉන්න ඕනේ මේ වැඩේදී නේ ABC කියන තුන් දෙනා. මෙතන B තියෙනවා බයිසිකලේ සුළඟ තියෙනවා පොළොව තියෙනවා. පොළොව මැද්දට දාලා මේක ලියන්න. මේක කඩනකොට පොළොව මැද්දට දාලා මේක කඩන්න කොහොමද? WB කියන්නේ WE ධන EB. WE ධන EB. එතකොට WE ධන EB මෙහෙමයි. ප්‍රවේග ඔක්කොම ප්‍රවේග. මෙතනත් ප්‍රවේගයක් මෙතන ප්‍රවේගයක්. මේකෙන් මොකද්ද කියන්නේ? බයිසිකලයට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය ලැබෙනවා පොළොවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගයට බයිසිකලයට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය එකතු කිරීමෙන්. ඒකයි කියන්නේ මෙතන. එතකොට පොළොවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය අපි මෙතන දන්නවා. මේ පැත්තට 20යි. මේ පැත්තට 20ක දෛශිකයක්. මේකට එකතු කරන්න ඕන මොකද්ද? බයිසිකලයට සාපේක්ෂව පොළොව. දැන් පොළොවට සාපේක්ෂව බයිසිකලේ යන්නේ උතුරට. එහෙනම් බයිසිකලයට සාපේක්ෂව පොළොව යන්නේ පැත්ත මාරු කරන්න ඕනේ. ඍණ ලකුණකින් බැරි කරන්න ඕනේ. අපි ඉගෙන ගත්ත විදිය අනුව. ඒක දකුණට වෙන්න ඕන. දකුණට 15යි. තොර අපි මේ දෛශිකය PQ වලින් පෙන්නුවොත් මේ දෛශිකය QR වලින් පෙන්නුවොත් PQ ධන QR මේකෙන් එනවා PR සම්ප්‍රයුක්තය PR වලින් පේන්න ඕනේ සම්ප්‍රයුක්තය නැත්නම් අපිට වුමනා කරන දෛශිකයේ විශාලත්වය හා
දිශාව. නැවත දෛශික ත්‍රිකෝණයක් ඇඳලා එකතු කරන්නයි තියෙන්නේ. මොකද්ද? පොළොවට සාපේක්ෂව PQ කියන්නේ මෙන්න මේ පැත්තට 20ක්. PQ කියන්නේ මෙන්න මේ පැත්තට 20යි. ඒතර P වලින් පටන් අරන් Q වලින් ඉවර වෙන දෛශිකයක් තියෙනවා 20ක. ඒ මොකද්ද? ඒ තමයි පොළොවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය. PQ මේ පැත්තට. QR ඒක තියෙන්න ඕනේ Q වලින් පටන් අරන් පල්ලෙහාට මේක 15යි. මේ ඇවිල්ලා බයිසිකලයට සාපේක්ෂව පොළවේ ප්‍රවේගය. බයිසිකලයට සාපේක්ෂව පොළවේ ප්‍රවේගය. දැන් PQ ධන QR කියන්නේ PR මේ තියෙන ඔබට උවමනා දේ. ඒ කියන්නේ බයිසිකල් කරුට දැනෙන පරිදි සුළඟේ ප්‍රවේගය මෙන්න මේ සංප්‍රයුක්තයෙන් එනවා. ඒකේ දිශාවත් මේ කෝණයකින් ගන්න පුළුවන් අපිට θ. එතකොට මෙතන මේ කෝණයේ අංශක 90යි. මොකද මේක නැගෙනහිර සිට බටහිරට මේක දකුණට එන්නේ මේ දෛශිකය. එතකොට මේ දෙක ලම්බකයි. ඍජු කෝණී ත්‍රිකෝණයක්. මේක මෙන්න මේ සංප්‍රයුක්තය අපිට ගන්න පුළුවන් PR වර්ගය කියන්නේ PR වර්ගය සමානයි 20 වර්ගය ධන 15 වර්ගය. 20 වර්ගය 400යි 15 වර්ගය 225යි. ඒ කියන්නේ මේ වර්ග දෙක එකතු වෙන්නේ 625යි. PR කියන්නේ 625 වර්ගමූලය. PR කියන්නේ 625 වර්ගමූලය. ඒ කියන්නේ 25යි. මේක 25යි. ඒ අනුව සංප්‍රයුක්ත ප්‍රවේගය ඒ කියන්නේ බයිසිකල් කරුට දැනෙන පරිදි සුළඟේ ප්‍රවේගය පැයට කිලෝමීටර් 25ක් වෙනවා. මේක තමයි උත්තරේ. මේ තියෙන්නේ පැයට කිලෝමීටර 20 තප්පරයට මීටර. මේ ඔක්කොම එකක තප්පරයට මීටරනේ. ඒ නිසා මේක තප්පරයට මීටර වෙන්න ඕන. තප්පරයට මීටර ms ඍණ එක. මේ ඒකක නිවැරදිව හැම උත්තරයක් ඉවර වුණාම මේ ඒකක දාන්න පුරුදු වෙන්න ඕන දැන් ඉඳලා. මෙතන උගල් ලේසි. අපිට θ කෝණය ගන්න පුළුවන් tan θ. මේ ත්‍රිකෝණයේ tan θ අපිට ගන්න පුළුවන් මේ විදිහට. tan θ කියන්නේ විරුද්ධ පාදයේ බෙදීම බද්ධ පාදයේ මේ ත්‍රිකෝණයේ tan θ සමානයි 15 බෙදීම 20. 15 බෙදීම 20. 20 කියන්නේ 3 බෙදීම 4. 3 බෙදීම 4. ඉතින් මේක සුළු කරගත්තොත් 3 බෙදීම 4 නැත්නම් 0.75 මේකේ θ කෝණය අංශක 37ක් විතර තමයි එන්නේ. මෙන්න මේ උත්තරේ ඔයගලන්ට එයි. බලන්න tan θ 0.75 වෙන්න θ කීයක්ද වෙන්න ඕනේ කියලා ඔයගලන්ට පෙනේ ආසන්න වශයෙන් අංශක 37ක් තමයි එන්නේ කියලා. ඒ අනුව බයිසිකල් කරුට දැනෙන්නේ කොහොමද? මේක බටහිර. මේ පැත්ත බටහිර. මේ තියෙන උතුරු දකුණු නැගෙනහිර බටහිර. බටහිරින් දකුණට මේ වැස්ස වැටෙනවා වගේ. මේ හුළඟ කොහොමද හමනවා වගේ දැනෙන්නේ හුළඟ. බටහිරින් දකුණට අංශක 37ක් ආනතව තප්පරයට මීටර 25ක ප්‍රවේගයෙන් හුළඟ හමනවා වගේ තමයි බයිසිකල් කරුට දැනෙන්නේ. ඒ විදිහට මේ ගණන් අපිට හදන්න පුළුවන්. තුන්වෙනි ගාන. පැයට කිලෝමීටර 20ක වේගයෙන් නැගෙනහිරට ගමන් කරන ඒ නැවක සිටින මිනිසෙකුට. එතකොට මෙතන මේ පොළොවට සාපේක්ෂව විශේෂයෙන් කිව්වේ නැත්තම් මොකට සාපේක්ෂවද කියලා පොළොවට සාපේක්ෂව ගන්න. ඒතර මේක යනවා පොළොවට සාපේක්ෂව ඒ නැමැති නැවේ ප්‍රවේගය පොළොවට සාපේක්ෂව ඒගේ ප්‍රවේගය අපිට කියනවා නැගෙනහිරට එහෙනම් බටහිර නම් නැගෙනහිරට 20ක ප්‍රවේගයෙන් පැයට කිලෝමීටර 20යි. ඒ නැවේ ඉන්න මිනිහෙකුට පේනවා B නැමැති තවත් නැවක් නැගෙනහිරින් අංශක 60ක් උතුරට පිහිටි දිශාවක සිට 40ක වේගයෙන් එනවා කියලා. මොකද්ද මේ දිශාව? දැන් අපි උතුරු නැගෙනහිර බටහිර මේ දිශා ටික ගත්තොතින් මම මෙතන පොඩියට අඳින්නම්. දැන් මේ තියෙන්නේ
උතුරු දකුණු දිශාව. මේ නැගෙනහිර බටහිර උතුර නැගෙනහිර. ඔහොම ගත්තොත් මේ නැවේ ඉන්න මිනිහට පේනවා B කියන තව නැවක් නැගෙනහිරින් අංශක 60ක් උතුරට. දැන් මේ නැගෙනහිරින් අංශක 60ක් උතුරට තියෙන මෙන්න මේ වගේ දිශාවක්. මේක අංශක 60යි. දිශාවක සිට අන්න මේ පැත්තේ ඉඳන් එනවා වගේ පේනවා. 40ක වේගෙන් පැමිණ මේ හරියට අන්නේ දිශා හොයාගත්තේ නැත්තම් අපිට වරදිනවා. මේක 40යි. ඔන්න ඕක තමයි ඊළඟ ප්‍රවේගය අපිට කියන්නේ. එතකොට දැන් මේ A කියන නැවේ ඉන්න මිනිහට පේන විදිය තමයි මේ B නැමැති තවත් නැවක් එන විදිය පේන්නේ. සේ පේන්නේ. එහෙනම් මේ තියෙන්නේ B ට සාපේක්ෂව නෑ. A නැවේ ඉන්න මිනිහාට පේන පරිදි කියන්නේ A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය ඔය දීලා තියෙනවා. ඔය දීලා තියෙන්නේ A කියන නැවේ ඉන්න කෙනෙකුට පේන පරිදි B ගේ ප්‍රවේගය. ඒක අර විදිහට තියෙන්නේ මේ තියෙන්නේ උතුරු දකුණු නැගෙනහිර බටහිර දිශා නම් මෙන්න මේ පැත්තේ ඉඳලා එනවා වගේ පේන්නේ. මේ කෝණයේ අංශක 60ක් වෙනවා. 40ක ප්‍රවේගයෙන් එනවා කියලායි පේන්නේ. දැන් අහන්නේ B නැවේ නියම ප්‍රවේගය. දැන් ඉතින් නියම ප්‍රවේගයක් කියලා එකක් නෑ. මේ ගණන් වල දෙන විදිහනේ ඔබට තේරුම් ගන්න ඕනේ. B නැවේ නියම ප්‍රවේගය කියලා ඉතින් ඒගොල්ලෝ හිතන්නේ මේ පොළොවට සාපේක්ෂ ප්‍රවේගය තමයි නියම ප්‍රවේගය. ඒ කියන්නේ අපිට දැනෙන වැඩි දැනෙන ප්‍රවේගයනේ නිශ්චල කෙනෙකුට. તો නියම ප්‍රවේගය කියලා මේ බලාපොරොත්තු වෙන්නේ පොළොවට සාපේක්ෂව B නැවේ ප්‍රවේගය. ඒ කියන්නේ අපි පොළොව E කියලා ගන්න earth. ඒ අරුවම් මෙතන තියෙනවා A හා B කියන නැව් දෙකක් පිළිබඳ කතන්දරයක්. මේ ප්‍රවේග දෙකක් තියෙනවා නම් මේ තුන්වෙනි ප්‍රවේගය හොයන්න පුළුවන්. අර දෛශික ඓක්‍ය පිළිබඳ කතන්දරයක් තමයි එන්නේ. මොකද කරන්න ඕනේ? මේ B, E කියන මේක මෙන්න මේ වගේ දෙකකට කඩා ගන්න. මේක සමානයි ප්‍රවේගය. මෙතන B ඉස්සෙල්ලා ලියන්න ඕනේ. ඊළඟට මෙතන නැති රාශිය නැති එක්කෙනා ලියන්න ඕනේ මැද්දට A. මෙතන නැත්තේ A නේ. එහෙනම් මෙතනට A ලියලා මෙතන A ලිව්වා නම් ඊළඟට පටන් ගන්න ඕනේ මෙතන A වලින් ඒක අයින් වෙන විදිහට මෙතනට එන්න ඕනේ E. අන්න. දෛශික වගේ මේ BA ධන AE කියන්නේ BE මේක අයින් කරලා ලියනවනේ අපි. ඒ වගේ. BE. එතකොට පොළොවට සාපේක්ෂව B නැවේ ප්‍රවේගය කියන්නේ A නැවට සාපේක්ෂව B නැවේ ප්‍රවේගය ධන පොළොවට සාපේක්ෂව A ගේ ප්‍රවේගය. දැන් අපි මේව දන්නවද? අපි මේක PQ කිව්වොත් මේක QR කියලා අපි පෙන්වුවොත් දෛශික වශයෙන් මේවා ප්‍රස්ථාරිකව නිරූපණය කළොත් PQ ධන QR කියන PR වලින් අපිට උවමනා උත්තරේ එන්න ඕන. දැන් අපිට තියෙන PQR ත්‍රිකෝණය නිර්මාණය කරන්නයි තියෙන්නේ. මොකද්ද PQ කියන්නේ? A ට සාපේක්ෂව B නැවේ ප්‍රවේගය. මෙන්න මේක. PQ කියන්නේ මෙන්න මේක. A ට සාපේක්ෂව B නැවේ ප්‍රවේගය. අපි ඒක අන්තිම බලන්න එතකොට. පොළොවට සාපේක්ෂව B නැවේ ප්‍රවේගය මෙන්න මේක. මේක මෙන්න මේ වගේ පැත්තකට තියෙන්නේ. මෙන්න මේ වගේ පැත්තකට තියෙන්නේ. මේක මේ කෝණයේ අංශක 60ක් වෙන විදිහට මේ දෛශිකය මේක අපි PQ වලින් පෙන්නනවා. P වලින් පටන් අරන් Q වලින් ඉවර වෙන්න ඕන. මේකේ විශාලත්වය 40යි. ඕක තමයි PQ. ධන QR. QR කියන්නේ මොකද්ද? QR කියන්නේ පොළොවට සාපේක්ෂව A ගේ ප්‍රවේගය මේ දෛශිකය කෙලින්ම. QR කියන්නේ අනිත් පැත්තට 20ක්. ඒ කියන්නේ නැගෙනහිරට. නැගෙනහිරට මේක 20යි. මේක නැගෙනහිරට 20යි. PQ ධන QR මේක PQ මේක QR. එහෙනම් PQ ධන QR අනුපිළිවෙලින් ගත් පාද වලින් පෙන්නවා අපිට එන්න ඕනේ PR කියලා. මේ තියෙන සම්ප්‍රයුක්තය. මේ තියෙන සම්ප්‍රයුක්තය. දැන් ඕගොල්ලන් මේක බැලුවොත් හරියටම මේ දෛශිකය මේ PR එන්නේ දකුණට කියලා පේනවා. ඒක වෙන්නේ කොහොමද? මේක අංශක 60යිනේ. මේ කෝණයේ අංශක 60යි.
දැන් මේකෙන් භාගයක්නේ මෙතන තියෙන්නේ. හරියටම. එතකොට අපි මේ 40 මෙන්න මේක ඍජු කෝණී ත්‍රිකෝණයක් කියන එක බැලුව පමණින් පේනවා. මොකද 40යි cos 60 භාගයක්නේ. අන්න එක ඒවා මතක තියෙන. එතකොට බලනකොටත් පේනවා මේක. 40යි cos 60 කියන්නේ එතකොට 40 වැඩි කිරීම භාගය 20යි. දැන් ඒක හරියටම මේක 20ක් එන්න නම් මේක ඍජු කෝණී ත්‍රිකෝණයක් වෙන්න ඕන. නේ? ඒකින්ද මේ කෝණයේ අංශක 90 ඉඳ PR කෙලින්ම තියෙන්නේ දකුණට. ඒ විතරක් නෙවෙයි PR වල විශාලත්වය කීයක් දෙන්නේ? PR වල විශාලත්වය කෙලින්ම ගන්න පුළුවන් 40 කර්ණයේ වැඩිකම විරුද්ධ පාදයෙන් sin 60 කියලා. 40යි sin 60. sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. cos 60 භාගය sin 60 මූල 3 බෙදීම 2යි. එතකොට මෙන්න මේක 40යි sin 60 වෙනවා. PR වල විශාලත්වය කියන්නේ 20යි මූල 3යි. නැත්තම් 20 වැඩි කිරීම 1.73. 20 වැඩි කිරීම 1.73ක් විතර වෙනවා. මේක සුළු කරලා බලන්න. 20 1.73ෙන් බෙදී කරොත් මේ 32.36ක් විතර එයි. දකුණට තියෙන්නේ. ඒ අනුව PR විස්තර කරන්න. මම එහෙනම් දීර්ඝව ලියන්නේ නැහැ. මෙතන උත්තරේ තියෙනවා. මේ උත්තරේ හරියට තේරුම් අරගෙන ලියන්නයි තියෙන්නේ. මේක ඍජු කෝණී ත්‍රිකෝණයක් බව මම තේරුම් ගත්තේ බැලුව පමණින්ම මේ කෝණයේ අංශක 60කුත් මේක 40කුත් වුණාම මේක ඍජු කෝණයක් වුණා නම් මම දන්නවා 40යි cos 60 තමයි මේක එන්න ඕන. හරියටම 40යි cos 60 යගේ මෙතන 20ක් කියලා ඒක ඇවිල්ලා තියෙනවානේ. ඒ නිසා මේක ඍජු කෝණයක් වෙන්නම ඕනේ. ඉතින් ඒ වගේ පුරුද්දක් අපිට අවශ්‍යයි පංගුවක් වෙලාවට ගණන් පහසුවෙන් හදන්න. නැත්තම් මේකට දෛශික ඓක්‍ය පිළිබඳ ත්‍රිකෝණ ප්‍රමේය අර R වර්ගය කියන්නේ P වර්ගය දන Q වර්ගය දන 2pq cos alpha ඒවා ලියලා දීර්ඝ වශයෙන් මේක හදන්න වෙනවා. ඒක ටිකක් කරදරයක් නිසා මම මෙහෙම කෙටියෙන් හැදුවේ. හොඳයි. ඊළඟ ගැටලුව අපි බලමු 4. පැයට කිලෝමීටර 4ක වේගයෙන් නැගෙනහිරට ගමන් කරන මගියෙකුට. ඒතර මේ දෙන්නේ පොළොවට සාපේක්ෂව මගියාගේ ප්‍රවේගය වෙන්න ඕනේ. පොළොවට සාපේක්ෂව මගියා අපි M කියලාම කියමු. හරි. මගියා M. පක්කරය අකුරක් දාලා එයා බව මතක තියාගන්නයි තියෙන්නේ. පොළොවට සාපේක්ෂව මගියාගේ ප්‍රවේගය නැගෙනහිරට පැයට කිලෝමීටර 4යි. මේ පැත්තට 4යි. ගමන් කරන මගියෙකුට ඊශාන දෙසට නෙමෙයි ඊශාන දෙසින් 10යි මූල 2ක ප්‍රවේගයෙන් හුළඟක් හමන්නාක්සේ දැනේ. දැන් මගියාට දැනෙන්නේ මගියාට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය. ඒ කියන්නේ m ට සාපේක්ෂව සුළඟ w කියමු. මගියාට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය. මගියාට දැනෙනවා සුළඟ එන්නේ කොයි වගේ කියලාද? ඊශාන දෙසින්. ඊශාන කියන්නේ උතුර නැගෙනහිර අතර හරි අංශක 45ක. මේක නැගෙනහිර මේක උතුර මේ කෝණේ අංශක 45ක් වුණාම අන්න ඊශාන දෙසින් හුළඟ හමන්නාක්සේ දැනේ. මේ මගියාට දැනෙන විදිය. මගියාට දැනෙන්නේ ඊශාන දිශාවෙන් හුළඟ හමනවා වගේ. හුළඟේ නියම වේගය අහන්න. හා දිශාව. ඒ කියන්නේ හුළඟේ ප්‍රවේගය අහන්න. ඉතින් හුළඟේ ප්‍රවේගය නියම කියලා කියන්නේ පොළොවට සාපේක්ෂව. එතකොට මොකද්ද පොළොවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය? මෙන්න මේකයි අහන්නේ. ඒතර පොළොවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය කියන්නේ මම එකපාර ලියනවා. ප්‍රවේගය කොහොමද කියන්න බලන්න ඔයගලන්ටත් පුළුවන් හිතන්න. සුළඟේ මගියාට සාපේක්ෂව ධන ප්‍රවේගය මගියාගේ පොළොවට සාපේක්ෂව. දැන් මෙතන කරුණු තුනක් තියෙනවා E M හා W. මෙතන E හා W තියෙන්නේ. මේ මැද්දට M දාන්නයි තියෙන්නේ. මෙතන M ලිව්වා නම් මෙතනත් M තියෙන්න ඕනේ. ඒකයි වැඩි. ඒතර W M දාන ME කියන්නේ E W E අන්න ඒ වගේ තමයි. ඒතර මේක අපි P ත්‍රිකෝණයක PQ කියන රේඛාවකින් පෙන්වුවොතින් මේක QR කියන රේඛාවකින් පෙන්වුවොතින් මේ දෙකේ එකතුව ඒ කියන්නේ අපිට ඕන දෛශිකය එන්න ඕනේ ත්‍රිකෝණයේ තුන්වෙනි පාදයෙන් PR වලින්. PQ ධන QR කියන්නේ PR දෛශික පාඩම ආපහු බලන්න ඕනේ මේක තේරෙන්නේ නැත්තම්. එතකොට මොකද්ද PQ කියන්නේ? මගියාට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය. මේ තියෙන්නේ. මගියාට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය සම්පූර්ණයෙන් මෙතන තියෙනවා. මේක 10යි මූල 2යි.
10යි මූල 2යි. එතකොට මගියාට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය තමයි මුලින් ගන්න ඕනේ මේක. මම මේ විදිහට අඳින්නම් 10යි මූල 2යි. PQ. එතකොට ඒකට එකතු වෙන්න ඕන මොකද්ද? QR කියන්නේ මොකද්ද? පොළවට සාපේක්ෂව මගියාගේ ප්‍රවේගය මේ තියෙන කෙලින්ම තියෙනවා. පොළවට සාපේක්ෂව මගියාගේ ප්‍රවේගය නැගෙනහිරට 4යි. නැගෙනහිරට 4යි. මේ පැත්තට. QR. දැන් මේක ඊසාන මේ නැගෙනහිර මේ කෝණේ අංශක 45යි හරියටම. කෝණේ අංශක 45ක් වෙනවා. එතකොට මොකද්ද සංප්‍රයුක්තය? මේක 10යි මූල 2යි මේක 4යි. ඒතර මේ සංප්‍රයුක්තය මෙතන මේ වගේ දෙයක් වෙන්නේ. මේක 4යි මේක 10යි මූල 2යි කියන්නේ 14ක් විතර වෙනවා. මේක හුඟක් ලොකුයි මේකට වඩා. එතකොට සංප්‍රයුක්තය මෙන්න මේ වගේ වේවි. PQ ධන QR කියන්නේ PR. සංප්‍රයුක්තය මෙන්න මේ වගේ. PQ ධන QR PR අනිත් පැත්තටයි එන්නේ. කොහොමද දැන් මේකේ විශාලත්වය හා දිශාව හොයන්නේ? මෙතන මම මේ අතට මේ QR දික් කළා P ඉඳලා ලම්බකයක් ඇඳොත් මේ ත්‍රිකෝණය අපිට හොයාගන්න ඕනේ වෙන්නේ. මෙතන ලම්බකයක් ඇඳොත් මේ වගේ අපිට මෙන්න මේ කෝණය හොයාගත්තා නම් අපිට හොයාගන්න පුළුවන් මෙන්න මේ කෝණය අපි හොයාගත්තොත් අපිට පුළුවන් වමනා දෛශිකයේ දිශාව දෙන්න. මේක හරි මේක හරි. ඒතර PR වල වර්ගය කොහොමද අපි ගන්නෙ? සංප්‍රයුක්තයේ වර්ගය. R වර්ගය කියන්නේ P වර්ගය ධන නේද? මේකේ විශාලත්වයේ වර්ගය ධන මේකේ විශාලත්වයේ වර්ගය ධන අන්න එහෙම යන්න පුළුවන් අපිට ඕනේ නම්. ඒතර මේ අගය ගන්න පුළුවන්. හොයා ගන්න පුළුවන් වේවි. දැන් ඔය ත්‍රිකෝණය විසඳලා මෙන්න මේ පාදේ හොයා ගන්නයි තියෙන්නේ. එතකොට ඔයගලන්ට දෛශික දෙකක් එකතු කරනකොට දෛශික දෙකේ විශාලත්ව දන්නවා නම් එක දෛශිකයක් සිම්පල් A අනික සිම්පල් B කියලා ගත්තොත් ඒවා අතර කෝණය θ කියලා දන්නවා නම් එතකොට සංප්‍රයුක්තය හොයාගන්න විදිහක් අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ත්‍රිකෝණය විසඳන්නයි තියෙන්නේ. අපි මේ ත්‍රිකෝණය විසඳලා මේක හොයාගන්න බැලුවොත් ත්‍රිකෝණය විසඳලා මේක හොයාගන්න බැලුවොත් මෙන්න මේ විදිහට මේ R කියන්නේ මෙතනට ඇතරම එන්න ඕනේ. R කියන දෛශිකය මෙන්න මෙතනටයි එන්න ඕන. මේ අකුර QR. අපි මේ ලක්ෂ්‍ය n කිව්වොත් මේක ඍජු කෝණී ත්‍රිකෝණයක් වෙනවානේ. ඒ අනුව PN අපිට හොයාගන්න පුළුවන් මෙන්න මෙහෙම. PN කියන්නේ PN සමානයි මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණය 10යි මූල 2යි මේ කෝණය 45යි ඊසාන දිග කියපු නිසා 10යි මූල 2යි මේ විරුද්ධ පාදය 10යි මූල 2යි මේක 10යි මූල 2යි sin 45 විරුද්ධ පාදයනේ sin 45 මේ ඔක්කොම මම කියලා දුන්නා. මේ ඌමනා ත්‍රිකෝණමිතියත් මගේ පාඩම් වල මම හරියටම කියවලා දීලා තියෙනවා. sin 45 වටිනාකම අපි වෙනම වගුවක දුන්නා. එක බෙදීම මූල 2යි. මේක මූල 2. 10යි මූල 2 වැඩි කිරීම එක බෙදීම මූල 2. මේ මූල 2 කැපිලා ගියාම එනවා මේක 10යි කියලා. pn 10යි. මේ මුළු එක 10යි. ඒ වගේම තමයි මේ pn කියන්නේ 10 වගේම මේ qn කියන්නේත් 10යි. qn කියන්නේ 10යි මූල 2යි cos 45. 10යි මූල 2යි cos 45. ඒතර මම මේක පොඩ්ඩක් මේ පැත්තට ගන්නම් මේ ත්‍රිකෝණය විසඳන්න.
Pn කියන්නේ 10 මූල 2යි sin 45 කියන්නේ 10යි. ඒ වගේම Qn කියන්නේ මෙතන මේ ලම්බකය තියෙන්නේ Qn කියන්නේ 10යි මූල 2යි cos 45. 10යි මූල 2යි cos 45. cos 45 කියන්නේ එක බෙදීම මූල 2යි මේක කැපිලා. cos 45 sin 45ට සමානයි. දෙකේම cos 45 සමානයි sin 45 සමානයි එක බෙදීම මූල 2. මේකත් එක බෙදීම මූල 2යි මේකත් එක බෙදීම මූල 2යි. ඒක කැපුණම එන්නේ මෙන්න මේ පාදයක් 10යි කියලා. මේ මුළු පාදේ 10යි. මේ නිසා Qn කියන්නේ 10යි කියලා එනවා. Qn කියන්නේ 10යි. ඇත්තටම මේ PQN කියන ත්‍රිකෝණය ඍජු කෝණීය ත්‍රිකෝණයක් සමද්විපාද. මේ පැත්ත 10යි මේ පැත්ත 10යි. එතකොට මේකෙන් Pn එතකොට 10යි කියලා ආවා. Pn 10යි. Rn කියන්නේ මොකද්ද? මේ පුංචි ත්‍රිකෝණයේ මේකත් ඍජු කෝණීය ත්‍රිකෝණයක්. මේකේ Rn කියන්නේ මොකද්ද? Rn කියන්නේ මේක 10යි. Qn කියන්නේ 10යි. 10න් 4ක් ගියාම මෙන්න මේක 6ක් වෙනවා. මෙන්න මේ ටික 6යි. මේ ත්‍රිකෝණය මම පොඩ්ඩක් ලොකු කරලා අඳින්නම්. PRN කියන ත්‍රිකෝණය. PRN කියන ත්‍රිකෝණය මෙන්න මෙහෙම තියෙන්නේ. PRN නැතිනම් ත්‍රිකෝණ සදීමක් තියෙන්නේ. PRN කියන ත්‍රිකෝණය මේක 6යි මේක 10යි. එතකොට මෙන්න මේක කීයද? මේක තමයි අපිට උමනා සම්ප්‍රයුක්තය PR. එතකොට PR වර්ගය කියන්නේ මේ ත්‍රිකෝණය ගත්තොත් PR වර්ගය කියන්නේ 10 වර්ගය. ධන 6 වර්ගය පයිතගොරස් ප්‍රමේය. 10 වරක් 10 100යි 6 වරක් 6 36යි 136යි. එතකොට PR කියන්නේ 136 වර්ගමූලය මේක 11 දශම ගානක් මේක සුළු කරලා බලන්න 11.6ක් ඕගලන්ට පැයට කිලෝමීටර. මේක තමයි වුමනා සම්ප්‍රයුක්ත ප්‍රවේගය පැයට කිලෝමීටර. එහෙනම් එතනින් ඒක අපිට එනවා. ඒ වගේම මේ කෝණයත් ඒ වගේම හොයන්න පුළුවන් අපිට. මේ කෝණය අපි θ කියලා ගත්තොත් tan θ දිශාව හොයාගන්න. සම්ප්‍රයුක්තේ දිශාව හොයාගන්න. tan θ මේ කෝණය θ කියලා ගත්තොත් විරුද්ධ පාදයේ බෙදීම බද්ධ පාදයේ 6 බෙදීම 10.6යි. අන්න මොන කෝණේ ටැන්ජන්ට්ද 0.6 එන්නේ කියලා හොයාගත්තොත් θ හොයන්න පුළුවන්. මේක ඔයගලන්ට හම්බ වෙන්නේ මේ අංශක 59 අංශක 60කට ආසන්න කෝණයක්. අංශක 59ක් විතර කෝණයක් එනවා කියලා ඔයගලන්ට පේනවා. ඒ අනුව දැන් මේ ඉන්නේ PR කියන්නේ මොකද්ද? පොළවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය. ඒක පොළව ඇත්තටම පොළවට සාපේක්ෂව සුළඟ හමන්නේ නැත්නම් සුළඟේ නියම ප්‍රවේගය වෙන්නේ මේ පැත්ත දකුණෙන් බටහිරට අංශක 59ක් ආනතව දකුණෙන් බටහිරට අංශක 59ක් ආනතව කොච්චර ප්‍රවේගයක්ද? මේ ප්‍රවේගය මේක තමයි මෙතන හෙව්වේ 11.6ක් කියලා. ඒ අනුව ඔයගලන්ට ඒ උත්තරේ ගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම බලනකොට දෛශික එකතු හා ත්‍රිකෝණයක් විසඳීම පිළිබඳ ගැටලුවක් කියන්නේ මම කළේ මේ දෛශික ත්‍රිකෝණය අරගෙන ඒක මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණය සම්පූර්ණ කරගත්ත මේ ලම්බකය ඇඳලා. ඊට පස්සේ මේක 4යි මේ පාදය මේක 10යි මූල 2යි මේ මුළු එක එනවා 10යි මේකත් 10යි කියලා එනවා මෙතන ලම්බකයක් ඇඳලා. ඒතකොට එහෙනම් මේක 10යි මේක 4ක් අඩු කරාම මෙතන 6යි. ඒ ත්‍රිකෝණය විසඳපුවම මේ සම්ප්‍රයුක්තය ලේසියෙන් ගන්න පුළුවන් ඒ ඍජු කෝණී ත්‍රිකෝණයෙන්. ඒකයි මම අනුගමනය කරපු උපක්‍රමය. පස්වෙනි එක කැපිටල් A මෝටර රථයක් 24ක පැයට කිලෝමීටර ප්‍රවේගයෙන් උතුරු දෙසට. ඒතර පොළොවට සාපේක්ෂව A ගේ ප්‍රවේගය මේ දීලා තියෙන්නේ. පොළොවට සාපේක්ෂව A ගේ ප්‍රවේගය ඒ කියන්නේ මෝටර රථයක් ප්‍රවේගය
උතුරු දෙසට 24යි. උතුරට 24යි. B මෝටර රථයක් එතකොට ඒත් පොළොවට සාපේක්ෂව වෙන්න ඕන 32ක ප්‍රවේගයෙන් නැගෙනහිරට. එතකොට පොළොවට සාපේක්ෂව B ගේ ප්‍රවේගය අපිට දෙනවා පැයට කිලෝමීටර් 34ක් නැගෙනහිරට. මේ තියෙන නැගෙනහිර පැත්ත එතකොට. උතුරු දකුණු නැගෙනහිර බටහිර දිශා සාමාන්‍යයෙන් පොතේ මේ නැගෙනහිර බටහිර මේ උතුරු දකුණු කියලා අරගෙන ඒ විදිහට තමයි අපි මේ දිශා ලකුණු කරේ දිගටම. එතකොට මේක 32යි. මේක 32යි. පැයට කිලෝමීටර. B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගයයි A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගයයි හොයන්න. ඉතින් B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය හෙව්වොත් ඒකේ පැත්ත මාරු කරපුවම අභිදිශාව මාරු කරපුවම A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය නිකම් වෙනවා. ඒක ලියන්න දෙයක් නැහැ. ඉතින් බලමුකෝ B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය ගන්න. මොකද්ද B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය? මෙතන ABE කියන තුන් දෙනා ඉන්නේ. මේ මැද්දට E දාලා මේක දෛශික දෙකකට කඩලා ලියන්න. ප්‍රවේගය A වලින් පටන් ගන්න ඕන. මෙතන A නම් මෙතනත් A. මැද්දට E දාන්න. මෙතනට E දැම්මා නම් ඊළඟ එකේ මෙතනට E එන්න ඕන. ඉවර කරන්න මේ ඉවර වෙන අකුරෙන් B වලින්. AE ධන EB කියන්නේ AB අන්න. එතකොට අපි මේක දෛශිකයක් මේක PQ කියලා පෙන්වුවොත් PQ වලින් මේක QR වලින් පෙන්වුවොත් PQ ධන QR අපිට එනවා PR කියලා. දැන් අපිට තියෙන මේ ත්‍රිකෝණය ඇඳලා ඍජු කෝණී ත්‍රිකෝණයක් එන්නේ මේ සම්ප්‍රයුක්තය හොයාගන්න. කොහොමද? PQ කියන්නේ පොළවට සාපේක්ෂව A ගේ ප්‍රවේගය. මේක හරියටම තියෙනවා 24යි උතුරට. PQ කියන්නේ උතුරට 24යි. උතුරට 24යි PQ. QR කියන්නේ B ට සාපේක්ෂව පොළොව. දැන් පොළොවට සාපේක්ෂව B කියන්නේ නැගෙනහිරට 32 නම් B ට සාපේක්ෂව පොළොව ඊට විරුද්ධ පැත්තට නැගෙනහිරට 32ක් වෙන්න ඕනේ. B ට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය නැගෙනහිරට නෙමෙයි බටහිරට. ඒකේ විරුද්ධ පැත්ත බටහිරට 32ක් වෙනවා මේ වගේ. මේක 32යි. මේ කෝණේ අංශක 90යි. මොකද මේ උතුර මේ පැත්ත බටහිරට. එතකොට PQ ධන QR කියන්නේ PR කියලා එනවා. මෙන්න මේක තමයි උවමනා B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය වෙන්නේ. ඉතින් කොහොමද ඒක ගන්නෙ? මෙතන PR වර්ගය කියන්නේ මේ ඍජු කෝණී ත්‍රිකෝණයන් නිසා උගක් පහසුයි 32 වර්ගය ධන 24 වර්ගය. ඉතින් ඕගොල්ලන්ට තියෙන්නේ මේ වර්ග දෙක හොයලා එකතු කරලා වර්ගමූලය ගන්න. එතකොට මේකේ මේ උත්තරය එතකොට ඒ අනුව PR ඔයගලන්ට හොයාගන්න පුළුවන් වෙයි. වර්ග කරලා එකතු කරලා වර්ගමූලය ගන්න 40ක් විතර එයි. එතකොට මේ උතුරින් බටහිරට ආනතිය දෙනවා. මේ තියෙන්නේ උතුර මේ පැත්ත බටහිර මේ කෝණේ දීලා තියෙන්නේ. මේ කෝණයත් හොයන්න පුළුවන් ඉතාලම ලේසියෙන් tan θ කියන්නේ මම මේ සරල ගණිතය විසඳන්නේ නැහැ. ඔයගොල්ලෝ ඒ ටික හදලා බලන්න. tan θ කියන විරුද්ධ පාදයේ බෙදීම බද්ධ පාදය 32 බෙදීම 24. එතන 8 වරක් 4 බෙදීම 8 වරක් 3යි. ඒතර යනෝ තීටා ඔයගොල්ලෝ බැලුවොත් වගු වලින් 53ක් කියලා මේ කෝණයේ අංශක 53ක් කියලා මෙන්න මේකේ විශාලත්වය 40ක් කියලා ඒතර යනෝ ඔයගලන්ට පුළුවන් වෙයි මේ ගාන විසඳ ගන්න. කරුණාකරලා මේ සුළු කිරීම තමුන් කරන්න. මොකද මම ගාන හදන විදිය ඔක්කොම කියලා දුන්නා. මේ ගණිතමය සුළු කිරීමක් තියෙන සාමාන්‍ය පෙළ අංක ගණිතය. ඒ ටික ඔබ කරගන්න බලන්න ඕනේ. 6 වෙනි එක. මෝටර රථයක් 24ක ප්‍රවේගයෙන් දකුණට යනවා. ඒතර පොළොවට සාපේක්ෂව මෝටර රථයේ ප්‍රවේගය දකුණට 24යි.
පැයට කිලෝමීටර. බයිසිකල් කරුවෙක් යනවා අතර පොළොවට සාපේක්ෂව බයිසිකලයේ ප්‍රවේගය b කියමු. ඒක යනවා බටහිරට කීයක ප්‍රවේගයෙන්ද 10ක ප්‍රවේගයෙන්. මෝටර රථයට සාපේක්ෂව බයිසිකල් කරුගේ ප්‍රවේගය. මෝටර රථයට සාපේක්ෂව බයිසිකල් කරුගේ ප්‍රවේගය හොයන්න තියෙන්නේ ඔක්කොම ප්‍රවේග. මේක සමාන වෙනවා. එතන මෙතන මැද්දට e පොළව මැද්දට දාලා ලියන්න ඕනේ. මේක සමානයි ප්‍රවේගය b, e ධන ප්‍රවේගය e, m. මේක pq කිව්වොත් මේක qr කිව්වොත් සම්ප්‍රයුක්තයෙන් ඕනේ pr කියලා. එතකොට දැන් මේ pqr ත්‍රිකෝණය ඇඳලා සම්ප්‍රයුක්තය හොයන්න තියෙන ඍජු කෝණී ත්‍රිකෝණයක් එන්නේ. එතකොට pq කියන්නේ පොළොවට සාපේක්ෂව b ගේ ප්‍රවේගය. මෙන්න මේක 10යි. මේක 10ක් වෙනවා පොළොවට සාපේක්ෂව b ගේ ප්‍රවේගය. එතකොට මෙන්න මේක මේ විදිහට 10යි pq පොළොවට සාපේක්ෂව b ගේ ප්‍රවේගය මේ පැත්තට 10ක් වෙනවා. pq 10යි. ඒක කෙලින්ම මේ දෛශිකය ගන්න පුළුවන්. qr කියන්නේ m ට සාපේක්ෂව පොළොවට සාපේක්ෂව m දකුණට 24 නම් m ට සාපේක්ෂව පොළව උතුරට 24ක් වෙන්න ඕන. qr උතුරටයි එතකොට එන්නේ මෙන්න මෙහෙම. මේක මෙහෙට 24යි. මේ කොනේ අංශක 90යි, මේක 24යි, මේක r. ඒතර pq ධන qr කියන්නේ pr මේක තමයි ඔයගලන්ට උවමනා සම්ප්‍රයුක්තය. ඉතින් මම විශ්වාස කරනවා ඔයගලන්ට මේ කෝණ හොයලා මේ ගැටලුව විසඳ ගන්න පුළුවන් වෙයි කියලා. මේ pr වර්ගය කියන්නේ 10 වර්ගය ධන 24 වර්ගය. ඒක සුළු කරලා හොයා ගන්න වර්ගමූලය. tan θ කියන්නේ එකෙන් කෝණ එනවා. tan θ කියන්නේ 24 බෙදීම 10 නැත්නම් 2.4යි. සමහරට මේ කෝණය නෙමෙයි වෙන්න පුළුවන් උත්තරේ තියෙන්නේ. උත්තරේ තියෙන කෝණය පංගොල්ලට මෙතන කෝණය වෙන්න පුළුවන්. එහෙම වුණොත් අංශක 90න් මේ දෙක එකතුව 90යි මේක 90යි ඉඳලා අංශක 90න් මේන උත්තරේ θ වලට එන උත්තරේ අඩු කරලා මේක ගන්න හරියට මේ උත්තරේ අංශක 26. දැන් මේ උත්තරේ දීලා තියෙන්නේ උතුරෙන් බටහිරට කෝණය. උතුරෙන්. එතකොට මේ උතුර මේ පැත්ත බටහිර මේ කෝණය තමයි මේ දීලා තියෙන්නේ. මේක නෙමෙයි. ඒක මේක හොයලා 90න් මේක අඩු කරොත් මේක මෙන්න මේකේ අංශක 22යි කලා 37 කියන කෝණය. ඉතින් ඒ විදිහට ඒක විවර කරන්න. 7 වෙනි එක නැවක්. ඒ නැවක් 12යි මූල දෙකක ප්‍රවේගයෙන් නැගෙනහිරට. එතකොට පොළොවට සාපේක්ෂව කියලා ගන්න වෙන්නේ. පොළොවට සාපේක්ෂව ඒ නැමැති නවයේ ප්‍රවේගය නැගෙනහිරට මේ නැගෙනහිරට මේ පැත්ත නැගෙනහිරට 12යි මූල දෙකයි. b නැවක් 12ක ප්‍රවේගයෙන් දකුණටද කියන පොළොවට සාපේක්ෂව b කියන නැවේ ප්‍රවේගය කොහොමද? දකුණට යනවා 12ක ප්‍රවේගයෙන්. මේක 12යි. අහන්නේ b නැවට සාපේක්ෂව a නැවේ ප්‍රවේගය. ඉතින් b නැවට සාපේක්ෂව a නැවේ ප්‍රවේගය සමාන වෙනවා ප්‍රවේගය a ට සාපේක්ෂව පොළව ධන ප්‍රවේගය පොළවේ b ට සාපේක්ෂව. a ධන b කියන්නේ ab. හරිනේ. අපි මේක pq වලින් පෙන්නුවොත් pq ධන qr කියන්නේ pr. දැන් මේ දෛශික ත්‍රිකෝණය අඳින්නයි තියෙන්නේ. pq කියන පොළොවට සාපේක්ෂව a ගේ ප්‍රවේගය දොළහයි මූල දෙකයි. මේ වගේ pq වෙනවා. pq මේ පැත්තට ඒක කෙලින්ම ගන්න පුළුවන් පොළොවට සාපේක්ෂව a ගේ ප්‍රවේගය 12යි මූල දෙකයි.
12යි මූල 2යි. QR කියන්නේ බීට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය. දැන් පොළොවට සාපේක්ෂව B දකුණට 12 නම් බීට සාපේක්ෂව පොළොව පැත්ත මාරු කරන්න උතුරට 12 වෙන්න ඕනේ. මේ පැත්තට 12යි. එතකොට Q වලින් පටන් අරන් අපි මේක අඳිනවා QR. මෙතන 12යි. මේ කෝණේ අංශක 90යි. මොකද මේවා නැගෙනහිරට දකුණට උතුරට එහෙම නෙන්නේ. එහෙනම් PR ඕමනා සංප්‍රයුක්ත ප්‍රවේගය අහන සාපේක්ෂ ප්‍රවේගය මෙන්න මේ පාදයෙන් නිරූපණය වෙන්න ඕන. ඉතින් එතන PR වල වර්ගය වෙන්නේ අර වගේම ලියලා බලන්න 12 වර්ගය ධන 12යි මූල 2 වර්ගය. මෙතනින් 12 වර්ගය එළියට ගත්තොත් මම මේක පොඩ්ඩක් සුළු කරලා පෙන්නන්නම්. 12 වර්ගය එළියට ගත්තොත් මෙතන එකක් එනවා. 12යි මූල 2 වර්ගයෙන් 12 වර්ගය එළියට ගත්තාම මූල 2 වර්ගය ඉතුරු වෙනවා. මූල 2 වර්ගය කියන්නේ 2යි. ඒ අනුව PR කියන්නේ මේකේ වර්ගමූලය 12 වර්ගයේ වර්ගමූලය 12යි. 3 වර්ගමූලය මූල 3යි. ඒ අනුව මේ සංප්‍රයුක්ත මෙන්න මේක විශාලත්වය 12යි මූල 3යි කියන්නේ 12 වැඩි කිරීම 12 වැඩි කිරීම 1.12 වැඩි කිරීම 1.73. ඉතින් මේක සුළු කරගත්තාම මේ උත්තරේ එයි 20.78 කියන. ඒ වගේම දිශාව හොයාගන්න මේ tan θ වගේ කෝණයක් හොයලා tan θ කියන්නේ 12යි මූල 2 බෙදීම 12 ඒ කියන්නේ මූල 2යි. tan θ කියන්නේ 12යි මූල 2 බෙදීම 12 මූල 2. අන්න එහෙම මූල 2 කියන්නේ 1.41යි 4යි. ඒතකොට ඒ අන්නේ tan නගිය දෙන කෝණය හොයාගත්තාම ඔයගලන්ට සංප්‍රයුක්ත දිශාව හොයන්න පුළුවන්. එතකොට විස්තර කරලා ලියන්න පුළුවන් ඔයගලන්ට B නැවට සාපේක්ෂව A නැවේ ප්‍රවේගය මෙන්න මේකේ කියලා ඉවරලා මෙන්න මේ දෛශිකයෙන් එනවා. මේක තමයි B නැවට පේන විදිහට A නැවේ ප්‍රවේගය. මගියෙක් 4ක ප්‍රවේගයෙන් යනවා කොහෙටද? උතුරු දෙසට. බයිසිකල් කරුවෙක් 8ක ප්‍රවේගයෙන් උතුරින් අංශක 60ක් පටහිරින් වූ දිශාවකට යයි. එතකොට මම මෙතන උමනා දේවල් ටික ලියලා දෙන්නම්. ඕගලන්ට පුළුවන් හදන්න. මගියා අපි M කියමු. පොළොවට සාපේක්ෂව මගියාගේ ප්‍රවේගය අපිට දෙනවා. මොකද්ද? 4ක ප්‍රවේගයෙන් උතුරට යනවා කියලා. බයිසිකල් කරුවෙක් 8ක ප්‍රවේගයෙන් පොළොවට සාපේක්ෂව බයිසිකල් කරුගේ ප්‍රවේගය මේ දෙන්නේ. බයිසිකල් කරු යනවායි කියලා කියනවා 8ක ප්‍රවේගයෙන් උතුරින් අංශක 60ක් බටහිරින් වූ දිශාවකට. දැන් මේ උතුරින් අංශක 60ක් බටහිරින් වූ දිශාවකට. දැන් මේ උතුර මේ බටහිර. එතකොට උතුරෙන් අංශක 60ක් බටහිරින් උතුරෙන් අංශක 60ක් බටහිරින් වූ දිශාවකට මේ උතුර මේ බටහිර මේ පැත්ත නැගෙනහිර අංශක 60ක් බටහිරට වූ මෙන්න උතුරෙන් අංශක 60ක් කරගෙන බටහිර පැත්තට දිශා හරියට හොයාගන්න ඕන. ඔන්න ඔහොම තියෙනවා. ඒ පැත්තට කීයක්ද ප්‍රවේගය? 8යි. මේක 4යි මේක 8යි. මගියාට සාපේක්ෂව බයිසිකල් කරුගේ ප්‍රවේගය. එතකොට අහන්නේ M ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. එතකොට මේක සමානයි ප්‍රවේගය BE ධන ප්‍රවේගය EM. අපි මේක PQ වලින් පෙන්වුවොත් ත්‍රිකෝණයක මේ දෛශික දෙක එකතු කරන තියෙන QR සමානයි PR කියලා එනවා. දැන් PQ කියන්නේ පොළොවට සාපේක්ෂව B ගේ ප්‍රවේගය මෙන්න මේක. QR කියන්නේ M ට සාපේක්ෂව මේ පොළොවට සාපේක්ෂව මේක නම් මේක අනිත් පැත්තටයි එන්න ඕනේ. එතකොට මම මේක ත්‍රිකෝණය ඇඳලා දෙන්නම්. PQ කියන්නේ පොළොවට සාපේක්ෂව B ගේ ප්‍රවේගය මෙන්න මේක. පොළොවට සාපේක්ෂව B ගේ ප්‍රවේගය මෙන්න මේ වගේ ඉන්නේ. උතුරින් බටහිරට අංශක 60ක් ආනතෝ මෙන්න මේ පැත්තට
8ක ප්‍රවේගයක් තියෙනවා. මේක තමයි PQ. අන්න එහෙනම් මේක ඇඳ ගන්න පුළුවන් වෙනවා. QR කියන්නේ පොළොවට සාපේක්ෂව නෑ. M මගියාට සාපේක්ෂව පොළවේ ප්‍රවේගය. ඒකට පොළොවට සාපේක්ෂව මගියාගේ ප්‍රවේගය උතුරට 4 නම් මගියාට සාපේක්ෂව පොළවේ ප්‍රවේගය දකුණට 4 වෙන්න ඕනේ. ඒකට මෙන්න මේක දකුණට 4ක් වෙන්න ඕනේ. QR මේ පැත්තට තියෙන දෛශිකය. ඒතර PQ ධන QR කියන්නේ මෙන්න මේ විදිහට PR කියලා එනවා. මේක තමයි අපට වුවමනා සාපේක්ෂ ප්‍රවේගය ලබා දෙන දෛශිකය වෙන්නේ. මේක මේ කෝණය 60 නම් මේ කෝණෙත් 60යි. මේ කෝණේ ඍජු කෝණයක් කියලා බැලුව පමණින් මට නම් පේනවා. මොකද 8යි cos 60 cos 60 භාගයයි. cos 60 භාගය නිසා 8යි cos 60 කියන්නේ 4යි. ඒතර මෙතන හරියටම මේ 4 තියනවා කියන්නේ මේ කෝණේ ඍජු කෝණයක් නේ. මේක නන්නේ මේක ගන්න පුළුවන් 8යි cos 60 කියලා. ඒ නිසා මේක ඍජු කෝණයක් වෙනවා. එතකොට මේක 8යි මේක 4යි මේක 60යි නම් මේක වෙන්නේ PR කියන්නේ. එතකොට 8යි sin 60. 8යි sin 60. sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. 8යි මූල 3 බෙදීම 2 කියන්නේ 4යි මූල 3යි. 4යි මූල 3යි මූල 3 ගැන 1.73 දාලා වැඩි කරලා බලන්න. මේ උත්තරේ 7.1 උත්තරේ A. හරියටම බටහිරට තියෙන්නේ. හරිනේ බටහිර. මේ පැත්ත බටහිරනේ. හරියටම බටහිර තියෙන මේක දකුණ මේක බටහිර මේ කෝණයේ අංශක අනුවයි බටහිරට තියෙන්නේ. ඒ අනුව ඒ ගාන තමුන් ලියලා හදලා ඉවර කරන්න හරියටම. දැන් මෙතන 9 වෙනි ගාන. මේකේ මේ වචන ටික තමයි අපි විශේෂයෙන් තේරුම් ගන්න ඕන. තප්පරයට මීටර 3ක ප්‍රවේගයෙන් ගලන ගඟක පළල මීටර 300ක් වේ. එතකොට දැන් මම මේක පොඩි රූපයක් ඇන්දොත් තප්පරයට මීටර 300ක ප්‍රවේගයෙන් ගලන ගඟක පළල මීටර 300යි. මේක මීටර 300යි. ගඟ ගලන්නේ ඉතින් ගඟ දිගේනේ. මේ පැත්තට කියමුකෝ. ඒ පැත්තට හරි මේ පැත්තට හරි ගන්න පුළුවන්. අපි හිතමු වතුර ගලනවායි කියලා මෙන්න මේ පැත්තට. නිශ්චල ජලයේ 4ක ප්‍රවේගයෙන් පැදවිය හැකි බෝට්ටුවක්. නිශ්චල ජලයේ 4ක ප්‍රවේගයෙන් පැදවිය හැකි බෝට්ටුවක්. දැන් මේක මතක තියාගන්න නිශ්චල ජලයේ කියපුවම ජලයට සාපේක්ෂව. ජලයට සාපේක්ෂව ඒ කියන්නේ ජලයේ බෝට්ටුව පදවන්න පුළුවන් 4ක ප්‍රවේගයෙන්. දිය පහරට ලම්බකව යනවා. දිය පහරට ලම්බකයි. ඒ කියන්නේ පොළොවට නෙවෙයි දිය පහරට ලම්බකව. මේ පැත්ත දිය පහර මෙහෙට යනවා නම් ඊට ලම්බකව යන්නේ. ඒ එගොඩ වීමට ගත වන කාලයක් එකොඩ වන විට ගඟ පහළට ගසාගෙන යන දුරත් හොයන්න කියලා කියන්නේ. අන්න. දැන් මේ බෝට්ටුව මෙතනින් දියත් කරලා දැන් මේ ගඟ ගලනවා 3ක ප්‍රවේගයෙන්. ගඟේ ප්‍රවේගය 3යි. වතුර පාරේ ප්‍රවේගය මේ පැත්තට 3යි. බෝට්ටුවට වතුරේ යන්න පුළුවන් 4ක ප්‍රවේගයෙන් බෝට්ටුව යන්නේ වතුර පාරට ලම්බකව. ඒතර බෝට්ටුව වතුර පාරට ලම්බකව මෙහෙම මෙහා මෙහෙම පදවනවා. උනාට මම මේක කලිනුත් යම් උදාහරණයක් විදිහට කියලා දුන්නා. බෝට්ටුව වතුර පාරට ලම්බකව ගියාට වතුර පාර බෝට්ටුව අරන් මෙහෙට යනවා. වතුර පාර බෝට්ටුව අරන් මෙහෙට යනවා. ඒ නිසා බෝට්ටුව මේ අතට 4ක් යන හැම වෙලාවෙම වතුර පාර දිගේ ගහගෙන 3ක් යනවා අනිත් පැත්තට. 3ක් යනවා අනිත් පැත්තට. අන්තිමේ බෝට්ටුව ඇත්තටම යන්නේ මෙන්න මේ වගේ පැත්තකට. බෝට්ටුව ඇත්තටම ඒ කියන්නේ පොළොවට සාපේක්ෂව ඇත්තටම කියලා මම කිව්වේ මේකයි එකතු වෙලා එන්නේ. මෙන්න මේ පැත්තටයි එන්නේ. ඔන්න ඔහොම යන්නේ බෝට්ටුව. ඊළඟ අන්තිමේ බෝට්ටුව ගොඩ වෙනවා මෙන්න මේ වගේ තැනකින්. ඒතර අහන්නේ ගඟ පහළට බෝට්ටුව කොච්චර ගහගෙන යනවද? මෙන්න මේ දුර. ඒතර බෝට්ටුවට මේ අතට ප්‍රවේගයක් තියෙනවා. වතුර පාරට මේ අතට ප්‍රවේගයක් තියෙනවා. අන්තිමේ පොළොවට සාපේක්ෂව බෝට්ටුව මෙන්න මෙහෙම බෝට්ටුව ගහගෙන යන්නේ. තව ටිකකින් බැලුවොත් බෝට්ටුව මෙන්න මේ වගේ තියෙනවා. තව ටිකකින් මේ වගේ තියෙනවා. මේ වගේ තියෙනවා. අන්තිමේ මෙතනින් ගොඩ වෙන්නේ. ඕකයි වෙන දේ. බෝට්ටුව කොච්චර ගඟට ලම්බකව පැදෙව්වත් අර දිය පහරට ලම්බකව යන දිය පහරට ලම්බකව මෙහෙට යනවා. ඒ උනාට ගහගෙන යනවා.
එතකොට දැන් මෙතන අපිට දීලා තියෙනවා පොළවට සාපේක්ෂව වතුරේ ප්‍රවේගය. පොළවට සාපේක්ෂව වතුරේ ප්‍රවේගය දීලා තියෙනවා මේ පැත්තට 3යි කියලා නේ ගඟ දිගේ. වතුරට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය. වතුරේ බෝට්ටුවට යන්න පුළුවන් අපි බෝට්ටුව B කිව්වොත් වතුරේ බෝට්ටුවට යන්න පුළුවන් 4ක ප්‍රවේගයෙන් දැන් පදවන්නේ වතුර පාරට ලම්බ කොහොමනේ? අන්න. එතකොට දැන් කොහොමද පොළවේ බෝට්ටුව යන විදිය ගන්න පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය හොයා ගන්න ඕන. ඊටාම සරල ත්‍රිකෝණයක් එන්නේ. පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය වෙන්නේ ප්‍රවේගය බෝට්ටුවේ ජලයට සාපේක්ෂව ධන ප්‍රවේගය ජලයේ පොළොවට සාපේක්ෂව. මෙහෙම කරොත් පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය එනවා. ඒතර අපි මේ දෛශිකය PQ වලින් පෙන්නුවොත් මේක QR වලින් පෙන්නුවොත් මේ එකතුව අපිට එන්න ඕනේ PR වලින්. එතකොට අපි බලමු කොහොමද අපි PR හොයන්නේ කියලා. PQ ජලයට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය මේ පැත්තට 3යි. මෙන්න PQ මේක 3යි. QR කියන්නේ මොකද්ද? පොළොවට සාපේක්ෂව ජලයේ ප්‍රවේගය. PQ කියන්නේ ජලයට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය. ජලයට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය 3ක් නෙමෙයි මේක 4යි. මේක 4යි. මේක 4යි. PQ කියන්නේ ජලයට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය මේ තියෙන්නේ. ජලයට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය 4යි. QR කියන්නේ පොළොවට සාපේක්ෂව ජලයේ ප්‍රවේගය මේ පැත්තට 3යි. QR 3යි. මෙහෙම එන්නේ. මේ දෙක එකට ලම්බකයි. මේක 3යි. මේක QR. එතකොට අන්න සංප්‍රයුක්ත ප්‍රවේගය අපි අර ගත්තා වෙ මෙන්න මේ වගේ පැත්තකට එන්නේ PR. මේක 3යි 4යි නම් ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණය 5යි. 3 වර්ගය 9යි 4 වර්ගය 16යි. එකතු කරවම 25යි 25 වර්ගමූලය 5යි. ඔහොම එන්නේ. එහෙනම් මේ පොළොවට සාපේක්ෂව බෝට්ටුව ගහගෙන යනවා 5ක ප්‍රවේගයෙන්. වතුර පාර 3යි බෝට්ටුවේ වතුරේ ප්‍රවේගය 4යි. බෝට්ටුව ඇත්තටම යනවා එතකොට 5ක ප්‍රවේගය. ඔන්න ඔය විදිහට. එතකොට දැන් බලන්න දැන් බෝට්ටුව එගොඩ වෙන්න ගත වන කාලය දැන් බෝට්ටුව ගඟට ලම්බකව යන්නේ 300යි මීටර. ගඟට ලම්බකව බෝට්ටුවේ ප්‍රවේග සංරචකය 4යි. ඒතර බෝට්ටුව එගොඩ වීමට ගත වන කාලය ගන්න අන්න වතුරේ අර බෝට්ටුව යන ප්‍රවේගය මේ ලම්බක ප්‍රවේගය 4යිනේ. මේ පළල මේ 4ෙන් බෙදන්න ඕනේ. එතකොට තමයි මේ එගොඩ වීමට ගත වන කාලය එන්නේ. මොකද විස්ථාපන බෙදීම ප්‍රවේගය. දැන් එගොඩ වීමට ගත වන කාලය කියන්නේ විස්ථාපනය මේ පැත්තට බෝට්ටුවේ ගඟට ලම්බකව බෙදමු ප්‍රවේගය ඒ පැත්තට ලම්බක පැත්තට ප්‍රවේගයෙන්. ඉතින් විස්ථාපනය වෙන්න ඕනේ එගොඩ වෙන්න 300ක් හරියට මේ පැත්තට මීටර. ප්‍රවේගය ඒ පැත්තට බෝට්ටුවේ 4යි. මේ 5 නෙමෙයි. 5 කියන්නේ පොළොවට සාපේක්ෂ බෝට්ටුවේ ප්‍රවේගය. එතකොට කාලය ගන්න මේ අතර නම් විස්ථාපනය ගන්න ඒ අතර තියෙන ප්‍රවේගය ගන්න ඕනේ. මේ ප්‍රවේගය බලපාන්නේ නැහැ එකට. එතකොට ඔයගලන්ට පේනවා ඇති මෙතන 5 30යි තප්පර 60ක් යනවා. තප්පර 60ක් යනවා. හරියට විනාඩියකින් බෝට්ටුවට එගොඩ වෙන්න පුළුවන්කම ලැබෙනවා ගඟේ. මෙහෙම ගිහිල්ලා. එතකොට එගොඩ වීමට ගත වෙන කාලය අහනවා. එගොඩ වෙන විට ගඟ පහළට කොච්චර ගහගෙන ගිහින් තියනවද? 3ක ප්‍රවේගයෙන් තප්පර 60ක් තිස්සේ කොච්චර ගහගෙන යනවද? 3ක ප්‍රවේගයෙන් තප්පර 60ක් තිස්සේ කොච්චර ගහගෙන යනවද කියන එකයි දැන් හොයන්න ඕන. 3ක ප්‍රවේගයෙන් තප්පර 60ක් තිස්සේ ගහගෙන යනවා. මෙන්න මේ දුර.
මේ දුර ගන්න මේ පැත්තට. මේ පැත්තට විස්ථාපනය. බෝට්ටුවේ ගඟ දිගේ මේ පැත්තට විස්ථාපනය වෙන්නේ ප්‍රවේගය මේ පැත්තට තියෙන වැඩි කිරීම කාලය. මොකද්ද මේ පැත්තට තියෙන ප්‍රවේගය? විස්ථාපනය වෙන්නේ මේ අතට, ප්‍රවේගය 3යි මේ පැත්තට. කාලය 60යි. එහෙනම් 3 වැඩි කිරීම 60. 3 වැඩි කිරීම 60 180යි. මේ මීටර 300 මේ අතට යනකොට අනිත් අතට යනවා බෝට්ටුව ගහගෙන ගිහින් තියෙනවා ගඟ පල්ලෙහාට මීටර 180ක්. මීටර 180ක් ගඟ පහළට ගහගෙන ගිහින් තියෙනවා. ඒ විදිහට ගියොත් ඊළඟ කොටස මේකේ මෙන්න මේ ටික. බෝට්ටුව ගඟට ලම්බකව එගොඩ වීමට බෝට්ටුව පැදවිය යුත්තේ කවර දිශාවකටද? එසේ ගොඩවීමට ගතවන කාලය කුමක්ද? එතකොට දැන් බෝට්ටුව වතුරේ දිය පහරට ලම්බකව පැදෙවුවොත් ගහගෙන ගිහිල්ලා මෙහෙන් ගොඩ වෙන්නේ. බෝට්ටුව වතුර පාරට හරියට ලම්බකව ගිහින් මෙතනින්ම ගොඩ වෙන්න ඕන නම් බෝට්ටුකරු කොහොමද බෝට්ටුව පදවන්න ඕනේ? බලමු අපි දැන් බෝට්ටුකරුට හරියටම මෙතනින්ම ගොඩ වෙන්න ඕන නම් එයා බෝට්ටුව මේ අතටයි පදවන්න ඕනේ. මෙන්න මෙහෙම. බෝට්ටුව මේ අතට හරවගෙන පැදෙව්වොත් එතකොට ඒ කියන්නේ වතුරේ බෝට්ටුවේ ප්‍රවේගය මෙන්න මේ අතට ගත්තොත් වතුර පාරත් එක්ක යාව ගහගෙන ගිහිල්ලා අන්තිමේ බෝට්ටුවට මෙන්න මේ වගේ ගොඩ වෙන්න පුළුවන්. මේ වගේ ගොඩ වෙන්න පුළුවන් මෙතන. ඒකයි මේ අහන්නේ. බෝට්ටුව ගඟට ලම්බකව ගොඩ වීමට බෝට්ටුව පැදවිය යුත්තේ කවර? අන්න දැන් වෙන දිශාවකට පදවන්න ඕනේ. මෙන්න මේ පැත්තට හරවගෙන මෙන්න මේ කෝණය පදවන්න ඕනේ. අන්න එසේ ගොඩ වීමට ගතවන කාලය කොහොමද? ඒක තමයි ඊළඟට අහන්නේ. එතකොට ඒක අපි කොහොමද කරන්නේ? දැන් අපි දන්නවා මෙන්න මේ දේවල්. ඊළඟ කොටසට අපි මෙන්න මේ විදිහටයි කරන්න වෙන්නේ. අපි දන්නවා පොළොවට සාපේක්ෂව මේ ගඟේ වතුරේ ප්‍රවේගය. මම ආපහු ලියනවා මේක. මේක ගඟ දිගේ 3ක ප්‍රවේගයක් තියෙනවා තප්පරයට මීටර. ඒ වගේම අපි දන්නවා වතුරේ බෝට්ටුවේ ප්‍රවේගය. අපි දන්නේ වතුරේ බෝට්ටුවේ ප්‍රවේගයේ විශාලත්වය. වතුරේ බෝට්ටුවේ ප්‍රවේගය 4කින් පදවන්න පුළුවන්. 4කින් පදවන්න පුළුවන්. අපිට ඕනේ පොළොවට සාපේක්ෂව බෝට්ටුව යන්න ගඟට ලම්බකව මේ වගේ. මෙතන වෙලා තියෙන්නේ දෛශික 3න් එකක් සම්පූර්ණයෙන් දන්නවා. වතුරේ බෝට්ටුවේ ප්‍රවේගයේ විශාලත්වය දන්නවා. නමුත් බෝට්ටුව හරවගෙන පැදවන අපි දන්නවා මේ අතට පදින්න ඕනේ කියලා. ලම්බකව ඒගොඩ වෙන්න නම්. හැබැයි ඒ අතට ඒ පැත්ත හරියටම දන්නේ නැහැ. විශාලත්වය දන්නවා. කොහොමද වතුරේ බෝට්ටුවට යන්න පුළුවන් 4කින්. ඒක තමයි අර දිය පහරේ බෝට්ටුවේ පදින්න පුළුවන් ප්‍රවේගය 4යි කියලා කිව්වේ. අපි දන්නවා පොළොවට සාපේක්ෂව අන්තිම බෝට්ටුව මෙහෙම ගහගෙන ගියාට පොළොවට සාපේක්ෂව ලම්බකව ඒගොඩ වෙන්න ඕනේ. එතකොට අපි කිව්වොත් මෙන්න මේක කොහොමද අපි මේ තුන සම්බන්ධ කරගන්නේ? මේ තුන අපි සම්බන්ධ කරගමු මෙන්න මේ විදිහට. අපි මේ එක දෛශිකයක් PQ කියලා කිව්වොත් ප්‍රවේගය අපි මේ දිශාව දන්න එක උක්ත කරගමු. පොළොවට සාපේක්ෂව අපිට හොයාගන්නත් ඕනේ ප්‍රවේගය. පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය ඒක සමානයි ප්‍රවේගය. මේ තුන අපි සම්බන්ධ කරගමු. බෝට්ටුවේ ජලයට සාපේක්ෂව ඝන ප්‍රවේගය ජලයේ පොළොවට සාපේක්ෂව. ඔහොමනේ. එතකොට අපි මේක ගත්තොත් PQ
ධන QR සමානයි PR කියලා. දැන් මේ ත්‍රිකෝණය අපිට අඳින්න පුළුවන්ද? දැන් PR කියලා අපි අරන් තියෙන්නේ පොළවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය. PQ කියලා අපි අරන් තියෙන්නේ ජලයට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය. දැන් ජලයට සාපේක්ෂව අපි දන්නවා බෝට්ටුවේ ප්‍රවේගය 4යි කියලා. ඒක කොයි අතරද යන්න ඕනේ කියලා අපි දන්නේ නැහැ. පොළොවට සාපේක්ෂව වතුරේ ප්‍රවේගය අපි සම්පූර්ණයෙන් දන්නවා. QR ඒක වෙනස් කරන්න බෑ. මේක 3යි. මේක තමයි QR. QR අපි දන්නවා 3යි කියලා. QR කියන්නේ පොළොවට සාපේක්ෂව වතුරේ ප්‍රවේගය. ඒක අපි දන්නවා. PQ අපි දන්නවා වතුරේ බෝට්ටුවේ ප්‍රවේගය. ඒකේ විශාලත්වය තමයි අපි දන්නේ. වතුරේ බෝට්ටුවේ ප්‍රවේගය විශාලත්වය 4යි කියලා දන්නවා. ඒ දෙක එකතු වුණාම PQ අපිට එන්න ඕනේ හරියටම මෙන්න මෙහෙම ඉහළට. PQ මෙන්න මේ පැත්තට එන්න ඕනේ. PQ ගේ දිශාව දන්නවා. මේකේ විශාලත්වයේ දිශාවයි දෙකම දන්නවා. එතකොට PR තමයි තොර වෙන මෙතන PR මේ අතට අපිට හම්බෙන්න ඕනේ. සම්ප්‍රයුක්තය මේ පැත්තට අපිට හම්බෙන්න ඕනේ. PR. එහෙනම් PQ මෙන්න මේ වගේ පැත්තකට තමයි එන්න ඕන. PQ බලන්නකෝ ආපහු. PR කියන්නේ මෙන්න මේ සම්ප්‍රයුක්තය. පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය. PR. පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය ගඟට ලම්බකව මේ පැත්තට එන. එහෙනම් PR වල පැත්ත අපි දන්නවා. අපි දන්නවා PQ කියන්නේ ජලයට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය. ඒක වතුරේ බෝට්ටුව මෙහෙම ඇදේට තමයි දැන් මෙහෙම යන්න වෙන්නේ. එතකොට මෙතන PQ කියන්නේ මෙන්න මේක PQ කියන්නේ වතුරේ බෝට්ටුවේ ප්‍රවේගය. වතුරේ බෝට්ටුවේ ප්‍රවේගය අපි දන්නවා මෙන්න මේක 4ක් වෙන්න ඕනේ කියලා. එතන මෙන්න මේක 4යි. මේක 3යි. මේක මේ කෝණයේ අංශක 90යි. නම් PR මොකද්ද කියලා තමයි අපිට හොයන්න වෙලා තියෙන්නේ. එතකොට ඉතින් මේක ලේසියෙන් විසඳන්න පුළුවන් ඍජු කෝණී ත්‍රිකෝණයක්නේ. PR වර්ගය ධන මේ ඉතුරු පාදවල වර්ගයන්ගේ එකතුව කර්ණීය වර්ගයට එකතු සමානයි. PR වර්ගය ධන 3 වර්ගය 9යි. සමාන වෙන්න ඕනේ මේ 4 වර්ගය 16ට. 4 වර්ගය 16. එහෙනම් PR වර්ගය කියන්නේ 16 ඍණ 9 7යි. එහෙනම් PR කියන්නේ වර්ගමූලය 7ක් වෙන්න ඕනේ. වර්ගමූලය 7යි. මේක ඉතින් 2යි දශම ගානක් එනවා. මේක 2යි දශම ගාන මේ ගොඩ වෙන්න මේ ප්‍රවේගයේ මූල 7ක් තමයි අර ඇදේට එන ප්‍රවේගය. ඉතින් මේ පදින්න ඕන කෝණෙත් අපිට හොයන්න පුළුවන්. මේක තීටා නම් tan θ කියන 3 බෙදීම් මූල 7යි. tan θ කියන 3 බෙදීම් මූල 7යි. ඒකෙන් ඔයගලන්ට කෝණය හොයාගන්න පුළුවන්. මේ තීටා කෝණය හොයන්න පුළුවන්. tan θ කියන්නේ 3 බෙදීම වර්ගමූලය 7යි. ඉතින් මේක සුළු කරගත්තම තීටා කෝණය හොයන්න පුළුවන්. මෙහෙම ගියොත් එගොඩ වෙන්න ගත වන කාලය, දැන් එගොඩ වෙන ගත වන කාලය අපිට ගන්න පුළුවන්. ගඟේ පළල මේ පැත්තට 300යි. හැබැයි දැන් 300 බෙදන්න ඕන ඒ පැත්තට තියෙන ප්‍රවේගය මේ PR වලින්. ඒ කියන්නේ මූල 7ෙන්. ඔයගලන්ට පෙනෙයි මේ විදියට ගියොත් ගඟෙන් එගොඩ වෙන්න ගත වෙන කාලය වැඩි කියලා අර ලම්බකව යනවට වඩා. ලම්බකව යනකොට ගහගෙන ගියාට එගොඩ වෙන්න ගත වෙන කාලය අඩුයි. ලම්බකවම එගොඩ වෙන්න ගියොත් මේ වගේ ඊට වැඩි කාලයක් යනවා කියලා පෙනේ. ඒතකොට කෙටිම කාලයකින් එගොඩ වෙන්න ඕන නම් ගඟෙන් බෝට්ටුව පදවන්න ඕනේ ඉවුරට නැත්තම් දියපාරට ලම්බකව. හැබැයි එතකොට බෝට්ටුව ගහගෙන යනවා. හරියට ඉවුරේ අනිත් පැත්තෙන් ගොඩ වෙන්න බෑ. ගහගෙන ගිහින් වෙන තැනකින් තමයි ගොඩ වෙන්නේ. හැබැයි ඉක්මනටම කෙටිම කාලයකින් ගොඩ වෙන්න පුළුවන්. ඔබ ගඟක පීනනවා නම්
ගඟක් කරා පීනලා අනිත් පැත්තට යනවා කියමුකෝ. වතුර පාර තියෙනවා ගඟේ කියලා හිතන්නකෝ. ඔබ පුළුවන් ඉක්මනට අඩුම මහන්සියකින් එගොඩ වෙන්න ඕන නම් මතක තියාගන්න. තමුන්ට තේරෙනවා වැඩි මේක පීනන්න අමාරුයි මහන්සි වගේ එහෙම. ඒ වෙලාවට හොඳම දේ තමයි ගඟට ලම්බකෝ යුරු දෙකට ලම්බකෝම පීනන්න. අඩු මහන්සියකින් කෙටි කාලයකින් ගොඩ වෙන්න පුළුවන්. හැබැයි ගඟ පහළට ගහගෙන යයි හරියට මේ ගොඩ අනිත් පැත්තට යන්න බැරි වෙයි. ඒකට කමක් නැහැ නේ. ඇවිදගෙන ඉන්න පුළුවන් පීනනට වඩා ලේසිනේ නේද? ඒ නිසා ඉක්මනින් මේ ගොඩ වෙන්න ඕන නම් දිය පහරක වතුර පාරට ලම්බකෝ පීනන්න ගහගෙන යන එක ගණන් ගන්න එපා. ලම්බකෝ පීන්න හැම තමුන්ගේ අර ස්ට්‍රෝක් එකකින්ම තමුන් පීනන්න පාවිච්චි කරන හැම පහරකින්ම අත් දෙකේ හා කකුල් වල තමුන් අනිත් යුරට ලං වෙනවා. අපි යුරේ තැනක් හරියටම හිතාගෙන පීනන්න ගියොත් දිය පාර අපිව ගෙනියනවා. අපි ආය දිය පාරට විරුද්ධව පීන එන්න වෙනවා. එතනට එතකොට කරදරයි. එතකොට යන වෙලාව වැඩි වෙන. මේ විදිහට යන්න ගියොත් ආනතව යන්න ගියොත් එහෙම යන වෙලාව වැඩි. ඒ නිසා අඩුම මහන්සියකින් ගොඩ වෙන්න නම් යුරට ලම්බකෝ පීනන්න. මූදෙත් මේක සත්‍යයි. දැන් ඕගොල්ලෝ මූදේ පීනගෙන ගියයි කියමුකෝ. පීනන්න පුළුවන් සාමාන්‍ය විදිහට කියලා හිතන්න. මූදේ පීනගෙන ගියා යම් දුරක්. මීටර් 300ක් 400ක් පීනවා කියන්නකෝ. වැඩේ තියෙන මේ පීනනකොට පංගුවක් වෙලාවට මූදේ වතුර පාර අපි දන්නේම නැතුව අපි ඩ්‍රිෆ්ට් එකක් කියලා කියන්නේ හිමින් මූදේ වතුරත් යනවා පැත්තකට. ඒතර දන්නේම නැතුව අපි මූදේ ඇදගෙන යනවා. ඒතර අපේ ඇඳුම් තියෙන්නේ අපි මූදට බැස්ස තැන එක තැනක් වෙන්න පුළුවන්. දැන් මීටර 300 යනකොට හරි කෙලින්ම නෙමෙයි අපි දන්නේම නැතුව පොඩ්ඩක් ගහගෙන ගිහිල්ලා. දැන් අපි ආපහු එන්න හැදුව දැන් වතුර පාර මෙහෙට නම් යන්නේ මූදේ අපිව ගහගෙන ගිහිල්ලා අපි ආපහු අර ඇඳුම් තියෙන තැනටම එන්න කියලා ආනතෝ පීනන්න ගියොත් පංගුවක් වෙලාවට අපි පීනනවා වතුර පාර අපිව එහාට ගෙනියනවා අපිට මෙතනට එන්න බැරි වෙනවා. ඒකට අපි මහන්සි වෙනවා. මහන්සි වුණාම බය වෙනවා. බය වුණාම තවත් මහන්සි වෙනවා. ඒකට අපිට හිතෙනවා මෙතනට එන්න බැරි වෙයි කියලා. හොඳම දේ තමයි සංසුන්ව හිතලා ඉවරලා අපි මේ පීනන්න මහන්සියකුත් වගේ එනවනම් අපි මෙතනටම එන්න පීනන්නේ නැතුව මුහුදේ වෙරළට ලම්බකෝ පීනුවා නම් තමයි හොඳ. එතකොට අපි පොඩ්ඩක් මේක බැලුවොත් මෙන්න මේ විදිහට. දැන් අපි හිතමුකෝ මේ තියෙන මුහුදු වෙරළ කියලා ඉවරලා. මේ තියෙන වෙරළ. දැන් අපි මේ පීනගෙන මේ පැත්තට යනවා. ඒතර මේ යනකොටත් ඇත්තටම ප්‍රායෝගිකව කියනවා නම් අපි පොඩ්ඩක් බලන්න ඕනේ පංගුවක් වෙලාවට මුහුද බඩදිය කියන තත්ත්වයේ තියෙනවා. බඩදිය කියන්නේ මුහුදේ වතුර මේ පැත්තට එන්නේ. මෙහි වතුර ඉස්සෙනවා. වෙරළ පැත්තේ වතුර වැඩියෙන් ඉස්සෙනවා. වතුර වැඩියෙන් වෙරළට ගහනවා. වතුර වැඩියෙන් වෙරළට එනවා කියන්නේ බඩදිය. හයි ටයිඩ් එක කියලා අපි කියනවා. බඩදිය වෙලාවක මුහුදට පීනන්න ටිකක් අමාරුයි වෙරළට එන්න බැලනවා. වෙරළට ඇදෙන එක හොඳයි. එන්නේ වෙරළටනේ නේද? බාදිය තියෙන වෙලාවක පීනනකොට පරිස්සම් වෙන්න ඕනේ. බාදිය කියන්නේ මුහුදු වතුර දැන් මුහුද පැත්තට ඇදිලා යනවා. ලෝ ටයිඩ් එක කියලා අපි කියනවා. බාදිය වෙලාවක අපි මුහුද පැත්තට පීනනකොට ඉක්මනට අපි පොඩ්ඩක් පීනුවත් අපි ඉක්මනට මුහුද පැත්තට යනවා. දන්නේම නැතුව. ඒක එක දෙයක් කල්පනා කරන්න ඕනේ මුහුද පීනනකොට. ඊළඟට අනිත් දේ තමයි හොඳයි. දැන් මේ වඩදිය බාදියට අමතරව අනිත් එක තමයි මුහුද සෙමින් මුහුදු වතුර චලනය වෙන හයියෙන්ම නෙමෙයි අපි දියවැලක් කියලා කිව්වට මේ හයියෙන් යන දියවැල් තියෙන තැන් හොයන්න අමාරුයි. සාමාන්‍යයෙන් මුහුද හෙමින් චලනය වෙන දවස් තියෙනවා. දැන් අපි හිතමුකෝ මුහුද මේ පැත්තට චලනය වෙනවා කියලා. මුහුද රැලි හිමින් මේ පැත්තට යනවා. ඉතින් අපි මේ පැත්තට පීනගෙන යනකොට කෙනෙක් අපි හිතමු කෙනෙක් මේ පැත්තට පීනගෙන යනවා කියලා. මෙහෙම පීනගෙන යනවා. අපි මේ අතට ගියාට වතුරේ දන්නේම නැතුව අපිව මෙහෙට ගහගෙන යනවා මෙහෙම. තව ටිකකින් මෙන්න මේ හරියේ ඉන්නේ. අපි පංගුවකලාට වෙරළ පේන්නෙත් නෑ අපි මුහුද පැත්තටනේ ඔළුව දාන් ඉන්නේ. ඉතින් මේක නිතර වෙන්න දෙයක්. අපිට පේනවා අපි මුහුදේ හොඳට පුරුදුත් නැත්නම් අපිව මෙහෙම ගහගෙන ගිහිල්ලා. අපිව මේ විදිහට ගහගෙන ගිහිල්ලා. ඉතින් අපිව ටික මේ දියපාර හින්දා ටික මෙන්න මේ පැත්තට යනවා. ටික මේ පැත්තට යනවා. අර දෛශික ත්‍රිකෝණයම තමයි එන්නේ සාපේක්ෂ චලිතය. මේ තියෙන්නේ වතුරේ පිහිනුම්කරුගේ ප්‍රවේගය. මේ තියෙන්නේ පොළවේ වතුරේ ප්‍රවේගය. මුහුද හිමින් චලනය වෙන ප්‍රවේගය. ඒතර අන්තිමේ පිහිනුම්කරු මේ වගේ ගහගෙන ගිහිල්ලා දැන් තමයි ප්‍රශ්නේ. එතකොට
තව ටිකකින් පිහිනුම් කරු මේ හරියේ ඉන්නවා. තව ටිකකින් මෙහෙ. තව ටිකකින් මෙහෙ. ඔහොම යනවා ගහගෙන වතුර පාරේ. දන්නේම නැහැ. මෙතනට ගිහින් බලනකොට තමුන් ගොඩ උනේ මෙහෙන් මෙතන තමයි තමුන්ගේ ඇඳුම් ආයිත්තන් ඔක්කොම තියලා තියෙන මුදු වෙරළේ. දැන් හැරිලා ආයේ අර පැත්තටම පීනන්න ගියාම දැන් දැනටත් මහන්සි කියලා අපි හිතමුකෝ. ආයේ මේ පැත්තටම පීනන්න ගියාට අපි මේ වතුර පාරේ හින්දා මෙහෙටම යනවා. වතුර පාරේ හින්දා මෙහෙටම යනවා. එතකොට අපි මේ අතටම පීනන්න ගියොත් මෙහෙට යනවා අන්තිමේ අපිට අතනට එන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ මහන්සිය වැඩි වෙලා ඒකයි මං කිව්වේ අර බය වෙන්න පුළුවන්. ඒ වගේ වුණාම හොඳම දේ තමයි ආපහු හැරලා පීනනකොට ඉවුරට ලම්බකව පීනන්න මේ අතට. ඉවුරට ලම්බකව පීනන්න මේ පැත්තට. ඉවුරට ලම්බකව පීනනකොට එක ප්‍රශ්නයක් වෙනවා. අපිව මේ ගහගෙන යනවා. ඒත් ආපහු පීනනකොට ඉවුරට ලම්බකව පීනන්න. එතකොට අපිව ගහගෙන යාමක් වෙනවා. ගහගෙන යනවා. ඇත්ත. තව ටිකකින් අපි මේ පැත්තට හැරිලා අපි පීනන්න ගන්නවා. එතකොට අපි තව ටිකකින් පීනුම් කරු මේ වගේ ඉන්නවා කියලා අපිට පේන්නේ. පීනුම් කරු තව ටිකකින් මෙහෙම තව ටිකකින් මේ වගේ. හැබැයි දැන් වතුර පාරත් එක්ක ගියාට අඩුම කාලයකින් ගොඩ වෙන්න පුළුවන් මෙහෙන්. උඩට එන්න ඕනේ දැන් මහන්සි වැඩිනේ. එතකොට මේ වතුර පාරේ වේගය එකතු වුණාට කමක් නැහැ මෙතන. අපිට ආපහු මෙහෙම එන්න පුළුවන්. අපි දැන් පීනන්නේ වතුර පාරට ආපහු ලම්බකව. වතුර පාරට ලම්බකව. එතකොට අපි මේ අතට පීනන්නේ නැතුව මම කියන්නේ අපි මෙහෙම පීනීම වාසිදායකයි මහන්සියලා. මහන්සියක් නැත්නම් ඉතා දක්ෂ පිහිනුම් කරුවෙක් නම් ඕකේ තින් දෙයක් නෙමෙයි. ආපහු මේ අතටම පීනගෙන එන්න පුළුවන් වෙලා වැඩියෙන්. යයි මහන්සියක් නැහැ. තමුන් ශක්තිමත් වෙන්න පුළුවන්. නමුත් තමුන්ට යම් හේතුවකින් තේරුණොත් මහන්සි වැඩි මෙතනට මෙන්න බෑ කියලා හැම වෙලාවෙම මෙන්න මේ ඉවුරට ලම්බකව පීනන්න බලන්න. ඉවුරට ලම්බකව පීනන්න බලන්න. ඒක තමයි නුණක්කාර වැඩි. මේ පැත්තට පීනනකොට එතකොට මෙහෙම පීනනකොට වතුර පාර අපිව මෙහෙට ගෙනියනවා ඇත්තයි. වතුර පාර අපිව ගෙනියන එක ඇත්තයි. මේ පැත්තට. වතුර පාර අපිව මෙහෙට ගෙනියනවා දිගින් දිගට. හැබැයි අපිට ගොඩ වෙන්න පුළුවන්. දැන් ගොඩට ආවට පස්සේ බයක් නැහැනේ. ඇවිදගෙන ඇවිල්ලා ඇඳුම් ටික ගන්න පුළුවන්. නේද? මේකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙතනම පීනන්න යන එක කරදරයක් වෙන්න පුළුවන්. කෙටිම කාලයකින් එගොඩ වීමට මුහුදේ නම් වෙරළට ලම්බකව වෙරළේ ඉවුරට ලම්බකව පීනන්න ඕන. ගඟක නම් හරියටම වතුර පාරට තියෙන මේ අතට නම් ඒ අර ඉවුරට ලම්බකව පීනීම තමයි හොඳම දේ. හැබැයි ගහගෙන යනවා. කෙටිම කාලයකින් එගොඩ එන්න ඕනේ නම්. ඉතින් ඒ දේ මතක තියාගන්න ප්‍රායෝගිකව. ඉතින් මේ සාපේක්ෂ චලිතය පිළිබඳ අපි කරුණු කීපයක් කතා කරුවා, ගැටලු කීපයක් හැදුවා. ඔබ මේ වගේ තව ගැටලු ටිකක් හොයාගෙන හැදුවොතින් මම හිතනවා ඒ සාපේක්ෂ චලිතය පිළිබඳ කොටස ලෙහෙසි. ඇත්තටම අපිට ගොඩක් ගැටලු ලැබෙන්නෙත් නැහැ. ඉතින් තමුන් මේ කොටස හරියට හදාරන්න. දැන් එතකොට අපි ඇත්තටම චලිතය පිළිබඳ සියලු සිද්ධාන්ත මේ කොටස දැන් අපි ඉවර කෙරුවා. අපි කතා කරුවා චලිතය පිළිබඳ සමීකරණ. මම මුලින්ම චලිතය මොන විදිය දෙයක්ද කියලා හැඳුන්වුවා. ඊළඟට චලිතයේ ඇති සාපේක්ෂතාවය මම විස්තර කරුවා. ඊළඟට චලිතය පිළිබඳ සමීකරණ ඔයගලන්ට ඔප්පු කරලා පෙන්නුවා රාශි අර්ථ දක්වලා. ඊළඟට චලිතය පිළිබඳ සමීකරණ වලින් ගණන් හැදුවා. ඊළඟට අපි හැදුවා ඉගෙන ගත්ත ප්‍රස්ථාර ගැන හා චලිතය පිළිබඳ ප්‍රස්ථාර ගැන. ප්‍රවේග කාල ප්‍රස්ථාර ගැන වෙනම ඉගෙන ගත්තා. විස්ථාපන කාල ප්‍රස්ථාර ගැන වෙනම ඉගෙන ගත්තා. ඒ ගණන් හැදුවා. ගැටලු විසඳුවා. අවබෝධයක් ගත්තා. ඊළඟට අපි ගුරුත්වය යටතේ සිරස් නිදහස් සිරස් චලිතය අපි ඉගෙන ගත්තා. ගණන් හැදුවා. ඊළඟට අපි ගුරුත්වය යටතේ ආනත චලිතය ප්‍රක්ෂිප්ත ගැන ඉගෙන ගත්තා. ඒකෙත් ගණන් හැදුවා. ඒ වගේම සාපේක්ෂ චලිතය පිළිබඳ කොටස පොළොව නොවන වෙනත් දේවල් වලට සාපේක්ෂව චලනය වෙන දේවල් ඒ විදිහට අරගෙන අපි මේ පිළිබඳ උදාහරණ කීපයක් හැදුවා. එතකොට අපිට තව ඉතුරුලා තියෙන්නේ චලිතය කොටසේ ව්‍යුහගත රචනා ප්‍රශ්න හා කෙටි ප්‍රශ්න බහුවර්ණ ප්‍රශ්න හදන්න. අපි මේ කීපයක් අපි ඊළඟ පාඩමේදී හදලා අපි චලිතය කොටස સમાપ્ત කරන්න බලමු.